අපි කතා කරේ රෝමවාසීන්ගේ පොත ගැන නෙමෙයි කතා කරේ මම මේ ටිකෙම දිගටම කතා කරගෙන ඉන්නේ තිමෝති පොත ගැන. ආමේන්. ඔයගලන්ට වැටහෙන්න ඇති මම එහෙම ගියා සමහරක් අදබල වෙලා පෙව්වා රෝම පොතේ ඉන්න ගමන් කොහෙද මේ තිමෝති යන්නේ තිමෝති වල ඉන්න ගමන් කොහමද වෙන තැන් වලට යන්නේ කියලා. ආමේන්. හලෙලූයා. මම හිතේ යම් දෙයක් රෝම පොතේ යම් දෙයක් තිමෝති පොතත් එක්ක එකතු වෙලා කියන්න. නමුත් මේ තිමෝති පොත ඉස්සරම රෝම පොත කියලා තිබුණා බලන්න. මම සිසිම සමාව ඉල්ලනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. හලෙලූයා. අපි නැවතත් අපි යමු තිමෝති පොතට. නැත්නම් ඔයගොල්ලෝ ආපහු රෝම පොතක් කියන එක මතක කරයි. ආමේන්. අපිට දෙවියන් වහන්සේ මේ කාලවල වල සබාව කියන එක ගැන දෙවියන් වහන්සේ හොඳ අවබෝධයක් අපිට දෙනවා. ආමේන්. අපි මේ අවස්ථාවේදී අපි ගියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අර මොනවද අන්තිමට මම ඔයගොල්ලොත් එක්ක කතා කරා යේසුස් වහන්සේගේ පුත්‍රකම නේද? අන්තිමට කතා කරා මම යේසුස් වහන්සේ කොහොමද නිලහරව දවස් 40ක් ඉද්දී කොහොමද උන්වහන්සේ ළඟට සාතන් ආවේ කියන තැනින් අපි නැවතුවා. අපි තාපව යමු තිමෝති පොතට අපි එතනට යන්නේ නැතුව තිමෝති පොතට ගිහිලා අපි ඇවිල්ලා තිනවා දැන් සභාවේ. ආමේන්. තාමත් වැදගත් තැනකට ඇවිල්ලා තියෙනවා. දෙවියන් වහන්සේ අපිට මේ මොහොතේ කියලා දෙන්න යනවා පස්වෙනි පරිච්ඡේදයේ. ආමේන්. හලෙලූයා. 22 වෙනි පදයට අපි කරා ඉක්මන් මේ කිසිවෙකුට අත තබන්නට එපා කියලා. මේ දැන් මම ඒක මතක් කරලා දුන්නා ඔයගලන්ට හැම කෙනෙකුටම ඒක හොඳ ආත්මීකව සහ පොළවේ සබාව තුලදී අපි ඉද්දි අපිට ඒක හොඳට දෙවියන් වහන්සේ අපිට කියලා දුන්නා. ඒ වගේම 23 වෙනි පදයේදී කියනවා නුඹම පිරිසිදුව ආමේන් පිරිසිදුව සිටපන්‍ය මින්මතු වතුරම බොන්නෙක් නොවි නුඹේ මහන්සිය උදෙසාද ආමාශයේ උදෙසාද හැම කෙනෙක්ම අහගෙන ඉන්න හොඳයි. ආමාශයේ උදෙසාද නොයෙක් විට පැමිණෙන නුඹේ දුර්ලභකම් නිසාද මුද්‍රික පානය ටික භාවිතා කරන්න. සමහර මිනිස්යන්ගේ පාප ඉතා පැහැදිලිය විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය සමග සමහරුන්ගේ පාප පසුව එළිදරව් වන්නේය. එසේම පැහැදිලිව ප්‍රකාශ වෙන්නව යහපත් ක්‍රියාද ඇත. එසේ නොවන ඒවා සැඟවි තිබෙන්නට බැරිය. ආමේන්. ඊපස්සේ අපි 6 වෙනි පරිච්ඡේදයට අපි ඇතුල් වෙන්න යනවා. ස්වාමීන් වහන්සේ මෙතනදී මතක් කරලා දෙනවා පාවුල්තුමා කියනවා තිමෝති ඔයා මේ තරුණ කෙනෙක් ඔව් දෙවියන් වහන්සේ පත් කරගෙන ඉන්න පාලකවරේ ඔහුට බඩි ආමාශයේ යම් දුර්වලකම් බිලා තියෙනවා. ආමේන්. ඒ නිසා එයාට කියලා දෙවියන් වහන්සේ යාට මතක් කරලා දුන්නා ඔබ ආපහු කවදාකවත් වතුරම බිබී මේ සේවය කරගෙන යන්න එපා. යම් අවස්ථාවල් වලදී ඔබගේ ඒ බඩේ යම් අමාරු තැන් ඉද්දී ඔබ මිදියුෂ ටික පානය කරන්න. මිදියුෂ ඇවිල්ලා ආමේන් ශරීරයට ඉතා සුවය ගෙන දෙන දෙයක්. ඕකේ යම් රෝගවලට සුවය දෙන දෙයක් මිදියුෂ. නමුත් අපි පාවිච්චි කරන මිදියුෂ ඇල්කොහොල් එකතු කරලා තියෙන්නේ. හැම ඊශ්‍රායලයේ හැම ගෙදරකම කවුරු හරි ගිහලා වතුර එකක් ඉල්ලුවොත් මිදියුෂ තමයි දෙන්නේ. කොහොමද දෙන්නේ? ඒගොල්ලෝ හදලා තියෙන මිදියුෂ එක කෝප් එකට කෝප 13ක් වතුර එකතු කරලා තියෙන්නේ. ඒක තමයි ගෙදර හැම තැනම තියලා තියෙන්නේ. ආමේන්. ඕන කෙනෙක් කාපම බොන්නන්න පුළුවන්. ඒකේ තියෙන අර ඒක අපිට අහිත කරන දේ නැති කරලා තියෙන්නේ. ඒකයි ඒ විදිහට කියලා තියෙන්නේ. ඒක නැතුව බොන අය ගැන තමයි කියන්නේ නිතරම මිදියුස බොන අයව සේවයට ගාදි කල්පනාවෙන් ගන්න කියලා කිව්වේ. ඉතින් ඒ නිසා අපි අය දෙවියන් වහන්සේ කියලා තියෙනවා කියලා මිදියුස ටිකක් බොන්න කියලා අපි ගිහිල්ලා මොනවාද මේ හැම කඩේවලම තියෙනවා සෙන්ටිසිමි 50ට ගන්න පුළුවන් රෝමී ඉතාලියේ. ආමේන්. සෙන්ටිසිමි 50යි විනෝ පැකට් එකක් අරගෙන දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා මේකට මොකද ඔබගේ වාචනී කියු පරිදි ටිකක් බොන්න පුළුවන් කියලා පැකට් එක කඩලා කටේ තියාගෙන බොනවා. බීලා ගෙදර යද්දි ගෙදර යන පාර මතක වෙනවා සමහරක් අයට. මම දැක්ක අපේ පිට්සා අපි ගෙදරට යපල්ලා පිට්සා කඩයක් තියෙනවා. පාන්දර සමහරක් අය ඔතන කයිවාරු ගගා ඉන්නවා ගෙදර අමතක වෙලා.
යන්න. ගේ ළඟ තියෙන යන්න තේරෙන්නේ නැහැ. ඇයි? අර සතපනය පැකට් හොඳ රස වෙලා එයාට ගෙදර නෝනා කෙනෙක් ඉන්නවද නැත්නම් දරුවෝ ඉන්නවද ගෙදරට යන්න ඕනද කියලා මතක නැහැ. පාන්දර සමහරකට මම උදේ නැගිටිද්දි සමහර වෙලාවට එයාට මෙයාට යනවා අන්දමන්ද වෙලා. අමේ ඉතින් මම ඔයගලන්ගෙන් ඉල්ලනවා මේ දේවල් ඉතුරු ජීවිතේ කරගන්නට පුළුවන්. කිසිම බාධාවක් නැහැ යේසුස් වහන්සේ තුල ඔබ බේබද්දෙක් වෙන එක. යේසුස් වහන්සේ තුල කිසිම බාධාවක් නැහැ. ඔබට කැමති දේ ඔබට කරන්නට පුළුවන්. ආදාම්ට සුව කැමැත්ත දීලා තියෙනවාසේ අපිටත් සුව කැමැත්ත දීලා තියෙනවා. එක දෙයක් තමයි වෙන්නේ නැති. මොනවද? උන්වහන්සේ එනකොට ඔබගේ පූජාසනීය කිලුටුයි. ඔබගේ සභාව ආමේන්. ඔබගේ සභාව නැමැති අල්තාරයේ කිලුටුයි. ඒ නිසා නවතින්න වෙනවා. වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. උන්වහන්සේ එනකොට ඔයගොල්ලෝ වචනේ කියනවා ස්වාමීන් වහන්සේ පිළිගත්ත ස්වර්ගයට යන්න පුළුවන්. බොහොම හොඳයි. ඒ හැබැයි එක දෙයක් එනවා. මම දන්නෙත් නැහැ. යේසුස් වහන්සේ දන්නෙත් නැහැ. යේසුස් වහන්සේ එන දවස පියාණන් වහන්සේ විතරයි දන්නේ. ඒ නිසා උන්වහන්සේ එනකොට මගේ අල්තාරය නැමැති දුම මම පූජාසනය කියලා උන්වහන්සේට සුවඳ දුම් දෙනවා. හැමදාම ඒ සුවඳ උන්වහන්සේට යන්නේ නැති නිසා ඒ අල්තාරය එහෙම නවතිනවා. එතරම් වෙන්නේ වෙන මොකුත් වෙන්නේ නැහැ. ආමේන්. උන්වහන්සේ එන විට උන්වහන්සේට සොයා ගන්නට බැරි වෙනවා. ඒක කිලුටි වෙලා. ඒකයි උන්වහන්සේ පෞල්තුමාටම කියන්නේ තිමෝතිට කියන්නේ ආපහු වතුරම බිබී හිටියා. වතුර බොන්නේ නැතුව ඔබට නොඑක් පර තියෙන දේ ඔබ ගොඩාක් ප්‍රවේශමෙන් ඒක ඉවත් කරගන්න පුරුදු වෙන්න කියලා. දැන් පැහැදිලිද ඔයගලන්ට? ඒ නිසා ඒකට විරුද්ධව කතා කරන්නට යන්න එපා. සමහරක් අයගේ මෙතන කියනවා ආමේන් ඇතුළතින් සමහරක් අය කවදාකවත් පාපිස්ටෝ පේන්නේ නැහැ. පිටතින් පේනවා. සමහරක් අය පිටතින් කවදාකවත් පාපිස්ටයි කියලා පේන්නේ නැහැ. ඇතුළතින් පේනවා. ඒ අයව කල්පනාවෙන් සභාවේ සේවයට බාර ගන්න කියලා. ආමේන්. සමහරක් අය කිසිම දෙයකට නැතිව හොඳ අය ඉන්නවා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරගෙන. ඒ අය ගැන තමයි මෙතනදී කියන්නේ. ඒව කවදා හරි දවසක ඊගලංග ප්‍රකාශ වෙන්න යනවා. එයාගේ යහපත් ක්‍රියා තියෙනවා. හැබැයි ඒක ප්‍රකාශ වෙන්නේ සදාකාලික නුවරදී පමණයි. ඉතින් අපි දෙවියන් වහන්සේට සේවය කරත් නැතත් යහපත් අය ඉන්නවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ස්තුති දෙමින් ගෞරව දෙමින් සුද්ධව ජීවත් වෙනවා නම් ඒ අය සේවය නොකර උන්වහන්සේත් එක්ක ඉන්නවා නම් උන්වහන්සේගේ සදාකාලික නුවරදී ඒ අයව ප්‍රකාශ වෙන්න යනවා. ආමේන්. ඒ නිසා ඔයගොල්ලෝ කල්පනාවෙන් දෙවියන් වහන්සේගේ වැඩවල එක්ක කතා කරද්දී වැඩවල වලට ඔයගොල්ලෝ කියද්දී වැඩ කරද්දී අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ බොහෝ කල්පනාකාරීත්ව වෙන්න ඕන. මොකද අපි කටින් කියනවනේ යම් කොට වචනයක් ඔබ දෙගුණිය විනිශ්චයට හසු වෙන බව මතක කරන්නත් එපා. ආමේන්. ඔය ආරෙක් කරන්නේ මෙහෙම වුණා නම් හොඳයිනේ මෙහෙම කරා නම් හොඳයිනේ කිව්වම ඔබ ඒ හොඳ තැන ඉඳගෙන කතා කරන්න පුරුදු වෙන්න. මොකද ඔබගේ කටින් තමයි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ. ඔබ සිතින් නමස්කාර කරන්නේ විශ්වාස කරන්න දෙපා. උන්වහන්සේ කිව්වේ ඔබ කණ එක නෙමෙයි ඇතුළතින් එළියට එන එක තමයි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නේ. ඒකයි කිලුටු කරගන්න එපයි කිව්වේ. ආමේන්. උඟක සිතින් ආඥා කරනවානේ නේද? සිතින් ආඥා කරන අය ගැන මම විශ්වාස කරන්නේ උන්වහන්සේගේ නුඹේ මුළු බුද්ධියේ, නුඹේ මුළු ආත්මයේ, නුඹේ මුළු ශක්තියෙන් තාගේ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා කියන්නේ. අපේ දෙවියන් වහන්සේගේ දරුවෝ නම් අපිට තියෙනවා දරුකම ඉරුමේ. ආමේන්. අපි සමහරක් අය ආඥා කරද්දී ආමේන් සමහරක් අය ඉන්නවා ආත්මින් පිරීලා නේද? දෙවියන් වහන්සේ ඇවිල්ලා කියනවා මේ උදාහරණයක් ගන්නකො මාව මම මෙතන අරගෙන යනවා මෙතනදී ලස්සන දෙයක් ස්වාමීන් වහන්සේ කියනවා මේ ඔබ මගේ එමීරා. ආමේන්. ඉන්දියාවේ ඇවිල්ලා තියෙන දෙවියන් වහන්සේගේ වචනේ දුන්නම කතා කරන්න. ඉතින් මම ඇවිල්ලා මෙතන මම ආත්මෙන් පිරලා කියලා නිශ්චල වෙලා හිටියොත් ඔයගොල්ලෝ මට ගල් ගහනවද නැද්ද? මම ආත්මෙන් පිරලා දැන් ඉන්නේ. මට මයිකුත් නෑ ස්ටේජ් එකත් මමතක වෙලා අල්තාරේකම දාලා මම ආත්මෙන් පිරලේදී කොයි වෙලාවකට මට මතකයට ආවොත් මම මෙතන ඉන්නේ කියලා ඔයගොල්ලෝ කිව්ලා ඇති. ඒ ආත්මෙන් පිරලා නිදි අපි ආවේ දෙවියන් වහන්සේ කතා කරන බලන්නනේ. ඒ නිසා අපොල්ලෝ දෙවියන් වහන්සේගේ වැඩේදී වැඩේට කැඳවලා තියෙන දෙයට විශ්වාසවන්ත ඉන්න. බෝ කැඳවියකට කරන්නේ. මාව කැඳවලා තියෙන කෑ ගහලා දෙවියන් වහන්සේගේ වචනේ කියන මම කරන්න ඕන. මම ආත්මයෙන් පිරුණු සමහරක් ආයේ ඒකයි කිව්වේ. ඇතුළතින් එළියට පේන්නේ නැහැ. මෙතන කියන්නේ හලෙලුයා. ඉතා පැහැදිලියි. සමහර මිනිස්යන්ගේ පාප ඉතා පැහැදිලියි. විනිශ්චයට බලමින් ඒවා ප්‍රකාශය.
සමහරගේ පාප පසු වෙලි දරව වෙන්නේ. ඉසේම පැහැදිලිව ප්‍රකාශ වෙනා යහපත් ක්‍රියාද ඇත. ආමේන්. ඉතින් යහපත් ක්‍රියා ස්වර්ගීය නීතික දෙය ගන්නාම නේද? ආමේන්. ඒවා සංගෙවි තිබෙන්නට බැරි ඒවා එලි දරව වෙනවා. කවදා හරි දවසක. ඒ නිසා ඔබට දියුණු වැඩේදී ඔබ මම ආත්මෙන් පුරන වලට කියන්නේ යනවනේ. එහෙම නේද? මම ආත්මෙන් පිරලා නිශ්චල දෙයට දැන් ස්වාමීන් වහන්සේ මානකට මම ආත්මෙන් පිරලා ඉන්නේ කියලා මම ඇස් දෙක තාගෙන මේ කියන ස්වර්ගයේ දේරුච වෙනවා යෝ. ඔයගොල්ලෝ බලන් ඉන්නේ විනාඩි 10ක් බලන් ඉන්නේ වැඩිම 15ක් බලන් ඉන්නේ 20ක් බලන් ඉඳලා අනිවාර්යයෙන්ම කිය අපේ පාසල් පොඩක් ඔළුව අප්සෙට් එහෙනම් අපි යන්නම් කියලා අපි යයි මම යන්න දන්නේ නැහැ ආත්මෙන් පිරලා ඉන්නේ දැන්. ආමේන් අපි ඔයගේ විහිළු වැඩ කරනවා. මම කැඳපු දෙයට මම විශ්වාසවන්ත නැහැ. ආමේන්. කැඳපු දෙයට අපි විශ්වාසවන්ත වෙමු. ඒ ගැන තමයි මෙතන කතා කරන්නේ. සමහරක් අයගේ දේවල් මන්නේ මම බොරුවක් කරන්නේ. ඒක මෙතන කිව්වේ සමහරක් අය ඒ ලෑවට ඇහැදිලි. සමහරක් අය කියව පස්සේ තමයි දැනගන්නා මෙන්න මොකಾದ කියලා මේ ඉන්නේ. සමහරක් අය යහපත් ස්තුති ප්‍රශංසාව දෙන අය ඉන්නවා. ඔහොම ස්වර්ගයේ දෙක ගන්න පුළුවන්. ඒ වෙලෙදර වෙනවම. හලෙලුයා. පැහැදිලිද දැන් බලන්න. අපි එහෙම යමු සභාව කියන්නේ ඒකයි. දෙවියන් ආසික වැඩේට විශ්වාසවන්ත වෙමු. හැමෙන් වියගහට යටහත්තු යම් පමණ දාසිය ඇද්ද. මෙතනදී කියන්නේ ගෙදරක ස්වාමියාට යට වෙලා සල්ලි දීලා ගත්තු මිනිසයා. එයාට මේ දාසිය කියන්නේ. ආමෙන්. සල්ලි දීලා ඒ කාර්ය රෝම අධිරාජ්‍යයේ කොරින්ති තිබුණ ලොකු නවතුතු බල එතනින් බහිද්දි ආමේන් එතන එනවා දැන් වලින් එකට ගහලා එක එක රටවල් වලින් අරගෙන සල්ලි දීලා මිනිස්සුයන් රෝමේ තිබුණා විශේෂයෙන්ම රෝමේ විශේෂයෙන්ම සල්ලි දීලා ගත්තා මිනිස්සුයන් ආමේන් ඒ ඇට කිව්වේ දාසියෝ ඒ අයගේ ගෙවල් වල වැඩට ගත්තා මිනිස්සුයන් දැන් අපේ සභාවල් වල ඒ කාලවල වල බොහෝ අය වැඩට ගත්තා මිනිස්සුයෝ හිටියා මේ අය ගැන තමයි මේ කතා කරන්නේ ආමේන් ඉතින් ඒ ඇයි කියන වියගහට යටත්තු යම් පමණ දාසිය ඇද්ද දෙවියන් වහන්සේගේ නාමයට ඉගෙනීමට අපහාස නොපෙනෙන පිණිස ඔවුන් තමුන්ගේ ස්වාමිවරු සියලු ආකාර ගෞරව ලබන්නට වටින්නෝ යයි සිතත්වා. ඇදහිලි වන්ත ස්වාමිවරුන් ඇත්තෝ වනහයි ස්වාමිවරු සහෝදරයන් නිසා ඔවුන් සුළු නොකර ප්‍රයෝජනය ලබන්නෝ ඇදහිලි වන්තියෝද ප්‍රේමවන්තයෝද වන බැවින් වඩා සතුටින් ඔවුන්ට වැඩ කෙරෙත්වා. මේ කාරණා උගන්වා ආවාද කරන්නේ. ආමේන්. දැන් සමහරක් වෙලාවට මේ වහලුන් ගත්තට පස්සේ මෙතන දෙවියන් වහන්සේ මතක් කරලා දෙන්නේ. මේ වහලුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඒගොල්ලෝ හිතේ තියාගෙන ඉන්න මාව සල්ලි දීලා ගත්තට කමක් නැහැ. දැන් මම ඔයත් බ්‍රදර් මාත් බ්‍රදර් වෙලා තියෙන්නේ. ඔයත් සහෝදරයා මාත් සහෝදරයා වෙලා තියෙන්නේ. ඔයාගේ ක්‍රිස්තුස් වහන්සේ මගේ ක්‍රිස්තුස් වහන්සේ වෙලා තියෙන්නේ. මටයි ඔයාටයි ආමේන් කිසිම මේකක් නෑ අපි දෙන්නම එකයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මෙතන කියනවා නුඹ හාම් පුතෙක් නුඹට ඉන්නවා නම් එයාට මුළුමනින්ම නුඹ ගෞරවය ලබන්න. අය සංස්කෘතිය පිළිගත්තද හාම් පුතා නැද්ද? කමක් නෑ. එයා දෙගුණයක් ගෞරවය ලබන්න ඕනේ හාම් පුතා. ඒ හාම් පුතාට ඔබ විශ්වාසවන්ත වෙන්න. ආමේන්. අපි හුඟක් වෙලාට අපිට වෙන දෙයක් මෙහි ඉතාලියේ රෝමේ අපි බොහෝ අවස්ථාවල හාම් පුතුන් ළඟ වැඩ කරනවා. අපිට එහෙම මේ හාම් පුතා දාන නේද? තර්ජන වර්ජන හින්ද අපි පාරම අපේ මල්ලෙන් පුස පයින්නවා. අපි දේව දරුවෝ කියලා. ආමේන්. එහෙම පුළුවන්ද? ස්වාමීන් කියනවා එහෙම පුළුවන්. අපිට තියෙනවා අපේ තුල යටහත්කම. ආමේන්. එයාට මතක් කරලා දෙනවා ඔයගලන් ඉතල මිනිහදී අරගෙන තියෙන්නේ. දෙයන්වන්සේ දන්නේ කැත්ත. ඒ අයට ඔබ යටහත් වෙලා එයාගේ වැඩේ කරන්න පුරුදු වෙන්න. ආමේන්. දැන් ඔබ දන්නවද ඔබ 16 කියලා එතකොට මේ අවස්ථාවේදී දැන් අපි බොහෝ අවස්ථාවල හාම් පුතුන්ට අපි වැඩ කරනවා නේ. ඒ කෙනා තම ගැන තමයි මේ කියන්නේ. හalleluya. ඒ හාම් පුතා දෙවියන්වන්සේ දැනගෙන තියනවා යව සුළු කරන්නේ තියා බලාගන්න එක වෙන දෙයක්. හැබැයි ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනගෙන තියෙනවා නම් ඔබ හාම් පුතාට ගෞරවය දීලා එයා කියන හැම දෙයක්ම කරන්න පුරුදු වෙන්න. ආමේන්. හalleluya. අද හුඟක් කැට කැමති නෑ දී කරන්න.
කලබල වෙන්න එපා. ඔබ කරන්න ඔබ තුල නාද වෙනවස මුළු ලෝකේ ඉන්නව සීල මහා පුදුට වඩා බලවන්තයි. ආමේන්. ඔබගේ යටහත් පාත්කමට ඔබ හදන්න ඒ තැන්වල තියෙනවා ඇති. හලෙලුයා. ඒ කාලේ තැන්වල හිටපු අය යේසුස් වහන්සේ පිළිගත්තු ඒ 16 ඒ කියන්නේ වියගහට හසු වෙලා හිටපු අය ඒගලන්ගේ ගෙවල් වල ඒගලන්ගේ කුඩාරන් වල ඒගලන්ගේ තියෙන ස්ථාන වල ඒගලන්ගේ මාලිගාවල් වල ඒගලන්ගේ වලව් වල ඒගොල්ලෝ මෙහෙකම් කරද්දී අකුරට හරියටම කරා. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුතියි අපිට මේව කතා කරද්දී අපි ඒ ගැන පැහැදිලිවන්ත වෙන්න ඕන. ආමේන්. හලෙලුයා. ඉතින් ඒ වහලු ගැන දෙවියන් වහන්සේ බොහෝ තැන්වල අපිට කතා කරලා තිනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට සේවය කරලා පුරුදු වෙන්න ඕන. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ වහල්ලෙක් හැටියට දෙවියන් වහන්සේට මෙහෙවර කරද්දී යේසුස් වහන්සේ අපිට දීලා තියෙන වගකීමෙන් අපි මුළු සිතින් අපේ ජීවිතේ තියනකම් මේ පොළවේ මෙහෙවර කරන්න. හalleluya. ඔබට දුන්න වැඩේ මරණකම් ඔබ කරන්න පුරුදු වෙන්න. ඒක තමයි දෙවියන් වහන්සේගේ ආශාව. හalleluya. දැන් මම ඔබට මෙතනදී පැහැදිලි කරන තවත් අපි පස්සට යද්දී දෙවියන් වහන්සේ අපිට කතා කරයි. ආමේන්. ඔබට තුල තබලා තියෙනා වූ පූජාසනය එදා ආබ්‍රහම් තබපු පූජාසනය, ඇදහිලි පූජාසනය. ඕකේ? දැන් අපේ ජීවිතවල මේ පූජාසනය හදලා තියෙන දෙවියන් වහන්සේ. ඒතකොට දෙවියන් වහන්සේට උමනා වෙන්නේ අපි පූජාසනයේ නැමැති අල්තාරය හැමතිස්සෙම දැඩ් වෙලා තියෙන පහන. ආමේන්. පහන දැඩ් වෙලා තියෙනවා. මම පසුව ඔයගොල්ලෝත් කතා කරන්න ඒ ටික ඒ පහන දැඩ් වෙලා තියෙනවා. ඒ දැඩ් වෙලා තියෙනවා නම් හැමතිස්සෙම මොන හරි පුරුස් කිලෝ. ආමේන්. එතකොට අපි දන්නවා පරණ කිරුස්මේ දෙවියන් වහන්සේ සත්තුන්ව ගෙනල්ලා පූජාවන් පුකරා. ආමේන්. අපි ගෙනියන පූජාව සමරක් කරලා දෙවියන් වහන්සේට අපවිත්‍ර පූජාවල් වෙන්නේ නැති. එහෙම අපවිත්‍ර පූජාව අපි ගෙනිච්චම පස්සේ බලන්න යනවා එක හරි වැදගත් දෙයක්. දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ. ඕකේ? එහෙනම් අපි තව ටිකක් අපි ඉදිරියට යනවා. ඉතින් අපි දෙවියන් වහන්සේට වහල්ලෙක් වෙලා තියෙනවා නම් අප තුළ ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම අපේ ජීවිතවල ස්වාමීන් වහන්සේට මෙහෙවර කරද්දී හොඳ සුවඳ දෙවියන් වහන්සේට යන්නට. ආමේන්. ඒක අමතක කරන්නට එපා. මිත්‍යා ගැනීම යමෙක් සාරෝ වචන වලට එනම් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචන වලට භක්තිමන්තකමේ හැටියට වූ ධර්මයට එකඟ නොවි වෙනස් ධර්මයක් උගන්වන්නේ නම් ඔහු කිසිවක් නොදැන වචනය ගැන ප්‍රශ්න කිරීමෙන්ද බාධා කිරීමෙන්ද උමතුව ආන්කාරව සිටි. එයි ඊර්ෂ්‍යාවද විවාදයේද අපාසයේද නපුරු යයි සිටින්ද දූෂ්‍ය වුණු සිත් ඇත්තව සැබෑවෙන් වෙන්ව සිටින්නා භක්තිවන්තකම ලාභයට මාර්ගයක් යයි සිතන්නා මනුෂ්‍යයන්ගේ නිරන්තර තරංගද උපදින්නේ. ආමේන්. දැන් මේ හරිය අපිට ගොඩාක් වැදගත් වෙනවා දවසේ අපි කතා කරන්න යන දේවල් ගැන. අද මේ වෙනකොට මේ මිත්‍යා ඉගැන්වීම් අද බොහෝ සභාවල් වල තියෙනවා. උදේට හම්බන් දෙන්න. ඔබ යන සභාව මිත්‍යා ඉගැන්වීම් අපිට බොහෝ ඉන්නට පුළුවන්. ආමේන්. හලෙලුයා. මිත්‍යා ඉගැන්වීම් එන්නේ ක්‍රිස්තුස් වහන්සේව දැනගෙන ක්‍රිස්තුස් වහන්සේත් එක්ක කාලයක් ජීවත් වෙලා පස්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලාභයක් උපද ගන්න උත්සාහ කරන අය තුලින් තමයි මිත්‍යා ඉගැන්වීම් එන්නේ. ආමේන්. හලෙලුයා. යාට ලාභයක් හොයාගන්න. යා කොහොමද එහෙම කියන්නේ? ඒ සභාවේ පාස්ටර් ඇයි එහෙම දෙයක් කිව්වේ? එහෙම නෙමෙයිනේ වෙන්න ඕනේ. මෙහෙමනේ දෙවියන් වහන්සේ කියලා දෙන්නේ කියන කාරණා ගෙනල්ලා එයා ඒ කෙනාගෙන් යම් දෙයක් ලබා ගන්නා පිණිස එයාගේ එහෙම නැත්නම් එයා ඉන්න තැන යම් දේවල් උපයා ගන්නා ක්‍රම එයා හදා ගන්නවා. දැන් තමයි මිත්‍යා ඉගැන්වීම එන්නේ. හලෙලුයා. ඉතින් මිත්‍යා ඉගැන්වීමක් එන්නේ ඒ කෙනා විශේෂයෙන්ම වැටිලා ඉන්න කෙනා තුලින් පමණයි. සභාවේ සමහරක් ඉන්නවා දෙවියන් වහන්සේ පත් කරලා බොහෝ කාලයක් ගියාට පස්සේ එයාගේ සිත එයාගේ දීමනා නිසා එයාව පාවිච්චි කරන නිසා ස්වාමීන් වහන්සේ යම් යම් දීමනා දීලා එයාව වර්ධනය කරලා තියෙන නිසා එයා දෙවියන් වහන්සේ සොයන්නේ නැතුව
දීමනාවල් වල පසුපස යන නිසා යාට ඇති වෙන මිත්‍යා ඉගැන්වීමක් එන්න ප්‍රථමයෙන් යාට එනවා උඩඟුකම. මම හරි කියන තැන යයි. අර දෙවියන් වහන්සේගේ යටහත් පාද ජීවිතයක් නැති වෙනවා. ආමේන්. එයා ඉන්නේ අමුතුම වහනවල එන්නේ. පාරේ යදී ආට සභාවකදී මොනවද අපේ දාලා තිනව රතු කාපර් දාන්න ඕන. ජාති ගෞරවය දෙන්න ඕන. නේද? එයා ඉන්න උසින් පුටුවෙත් ආලේපේ තියෙනවා. ආමේන්. පුටු ඉඳගත්තා මිනිස්සු වෙවුලලා වැටෙනවා. ආමේන් සුව වෙනවා. ඒ කියන්නේ අර පේත්‍රස් ඇදි හෙවණැල්ල වැටුණා වගේ දැන් පුටුවටත් ගිහිල්ලා තියෙනවා. ඌ වගේ මිත්‍යා දේවල් මිනිස්යන්ට පොවලා ඔවුන් ඇවිල්ලා කොලොප්පම් කරලා සභාව ඇවිල්ලා ඕවකට නිමේ සභාව පිහිටුවේ. සභාව පිහිටුවේ දෙවියන් වහන්සේ පසුතැවිලා විනාශ වෙන මිනිස්යන් අරගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙනෙන්නයි උන්වහන්සේ දෙවියන් වහන්සේ දාසනපත් කරගත්තේ. හලෙලුයා. ආමේන්. ඔවුන්ට යම් කෙනෙක් අමාරු ඉන්නවා නම් ඔහුට කිව්වා වැඩිමහල්ලට ගිහිල්ලා ආමේන් යන රෝගී ඉන්නවා නම් එයාට කිව්වා තෙල් ටිකක් අරන් ගිහලා තෙල් ටිකක් යාඥා කරලා වැඩිමහල්ලට කිව්වා ඒ පාස්ටර්ට කිව්වා කියලා යාඥා කරන්න. ආමේන්. තෙල් කියන එකේ සුවේ තියෙනවා නේද? මම දැන් මිලියුස කියන එකේ සුවේ තිබුණා නේද? ඒවා ශරීරයේ ඒ නිසා කිව්වේ දැන් තෙල් වතු වලටත් වක් කරන්නේ දාලා තියෙනවා. මට ආරංචි වුණා මේ ළඟදී කෙනෙක් තෙල් ගෲප් 24ක් වත්තේ 4 ගුණේ යහන්න ඕන. මම 24ක් දී පාස්ටර් හදාගෙන තියෙනවා. ආමේන්. තෙල් ගෘප් 24ක් දෙනවලු ගිහලා ගෙදර වත්ති වටේ වක් කරන්න. මොකද වත්තට ශාපය තියෙනවා. උතුම් දේවල්. ආමේන්. ඉතින් තව යාට බොන්න උනා. තෙල්. මොකද බඩේ ඇතුලේ ශාපය තියෙනවා. යේසුස් පිළිගත්තට පස්සේ දෙවියන් වහන්සේ බඩ ඇතුලේ අපෝ ශාපය තියන්නේ ඉන්නවා. ඒ ශාපයන්ට තෙල් බොන්න උනා. ඉතින් අනේ තෙල් ගුප්පියක් කෑලා 350 450 550 650 750 850 950 50 වැඩි වෙන්නේ හරි. ඒ වගේ. සමහර කාලේ තෙල් ගුප්පියක් 2550 500 නෙමෙයි. ඉතින් ඕ වගේ 24ක් අනේ පව්වේ අහිංසක මිනිස්සු අරගෙන ගිහලා වක් කරගෙන යාඥා කරන මේ උඩඟු මිනිසයා. අද මිත්‍යා ඉගැන්වීම් අද බොහෝ ඇවිල්ලා තියෙනවා සභාවල් වලට. හලෙලුයා. දෙවියන් වහන්සේ කිව්වේ මොනවද? යම් කෙනෙක් රෝගී වෙනවා නම් තෙල් ටිකක් කියලා අත තියලා යාඥා කරන්න කියලා කියද්දි දැන් තෙල් කුප්පි දෙනවා බොණ්ඩ. ඉතින් බීලා නටන්න පුළුවන් හැම ටාන්ස් එකක්ම. ඒ අයගේ ගෙවල් වල කියලා බැලුවොත් හරියට යුප්පව දුකයි. දෙවියන් වහන්සේකට නෙමෙයි බොයමාව කැඳවලා තියෙන්නේ. ආමේන්. ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න මේ වගේ උඩඟු මිනිසයන් එද්දි ඒගොල්ලෝ හැම තිස්සෙම අනිත් සභාවට විරුද්ධව කතා කරනවා. ආමේන්. ඒ සභාව හරි නෑ, ඒ සභාව වැරදි, ඒක මෙහෙමයි තමා හොඳ සහ තමා උසස් කියලා පෙන්වන්න. හලෙලුයා. අපිට අදාළ නෑ අර සභාවේ මෙහෙමනම් ඒ සභාවේ මෙහෙමනම් ඔබට වැඩක් නෑ. ඔබ දෙවියන් වහන්සේගේ වචනය දැනගෙන තියෙනවා නම් ඔබ හිමින් මට එක්කෙනෙක් කියලා කිව්වා ඇයි පාස්ටර් අපේ සභාවේ වේල් දාන්නේ නැත්තේ? මං කා අපේ සභාවේ ඉන්න කඩම කොණ්ඩ තියෙනවා. ඒක වේල් දාන්නේ නැත්තේ කියලා. කොණ්ඩ නැත්තම් මං කියන වෙල්ලෙන් දාගන්න කියලා. ඉතින් අපි ඔක්කොම අපේ මේ තියෙන ස්ත්‍රීන්ට ඔක්කොම හොඳ කොණ්ඩ තියෙනවනේ. මං කිව්වේ වෙල්ලයක් ඕනේ නැහැ කියලා. නෑ අර සභාවේ සුදු වඳින්නේ. මං කෝ අපේ ඇයි සුදු ඇඳින් ගන්න එච්චර වත්කමක් නෑ. අපි පාට ඇඳුම් ගදිනවා. ප්‍රශ්නයක් නෑනේ. ඇයි පාස්ටර් සුදු වඳින්න ඉන්නේ නැත්තේ? මං කෝ අපේ නෝන තාම අරන් දුන්නේ නෑ මට. ඒක මං අදින්නේ නැත්තේ. දුන්නම අදිනවා. ඔක බාධාවක් කරගන්න එපා. සුදුම අඳින්න ඕනයි කියලා තියෙන්නේ. මං කෝ බයිබලේ වාක්‍යයක් කියලා නෑනේ. නෑ කොරින්ති පොතේ තියෙන මේල් දාන්න කියලා මම කොරින්ති පොතටනේ කියලා තියෙන්නේ. කොරින්ති පොතේ විච කතන්දර දන්නවද? එහෙම එකක් අපි දන්නේ නැහැ. ඔක්කොන්නම දාන්නේ. මේල් දාන්න මම පාවුල් තුමා කියලා දේශනා කරා. එතන තිබුණා ගණිකා මඩම. ඉතින් ගණිකාවේ මඩමේ සුභාරංචි ආන අය එතනට ඇවිල්ලා ඉතින් ගණිකාවේ වෘත්තියේ මඩමට යම් කෙනෙක් නැතුව. ඉතින් මේ දෙවියන් වහන්සේ පිළිගත්තේ අරගෙන එනවා. ඒ නිසා එතන ඇයි කිව්වේ වේල් එකක් දාගෙන ඉන්න. එතකොට ඒගොල්ලෝ එල අරගෙන යන්නේ නැහැ. ඒගොල්ලෝ යේසුස් වහන්සේ පිටි අරගෙන සුද්ධ ජීවිතයක් ගත කරනවා. ඒකට ඒගොල්ලන්ට දුන්නේ කියලා. නෑ එවනේ අපිත් දාන්න. අපි සභාවේ නොක්කොන්ටම හොඳ ලස්සන පොණ්ඩ තියෙනවා. ලස්සන වරලස තියෙනවා. ඒ නිසා දාගෙන ඉන්නවා. මේක අපිට බාධාවක් නේ. ආමේන්. භක්තිවන්තකම එනවා උඩින්. භක්තිවන්තකම. ආමේන්. මම දන්න නම් ආලේප යම් ආලේප තියෙනවා. විශේෂම ආලේපේ තමයි අපේ ධර්මස්ථ ආලේපේ. ධර්මස්ථකම නැත්තම් මම ධර්මස්ථ ආලේපේ නෙවෙයි වස්ත්‍රය අපිට වැටලා නැත්තම් ස්වර්ගයේ පැත්ත පලාතට යන්න දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ.
ආමේන්. ඔය ධර්මිෂ්ඨ වාස්තුවේ කිරිට නොකරගෙන ඉන්න. ඒ නිසා මෙතන පැහැදිලි කරන්නේ ආමේන් සාරෝ වචන වලට එනම් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වචන වලට භක්තිවන්තකමේ හැටියට ධර්මයට එකඟ නොවූ දේවල්. ආමේන්. නොවූ දේවල් ආමේන් වෙනස් ධර්මයක් උගන්වන්නේ නම් ඔහු කිසිවක් ගැන නොදැනව ඉන්නවා. ඒ අය. ඉතින් ඒ වගේ සභාවල් අපිට හම්බෙයි. ආමේන් සභාවල් වල තියෙන සම්පූර්ණයෙන්ම හාස්කම් විතරයි. මේ දේවල් කියන්නේ නැතුව අපි හරි සභාව, අපි තමයි හරිම සභාව, අපි විතරයි ඔසවා ගන්නේ. නෑ වැරදීම. උන්වහන්සේ හැම කෙනෙක්ම ඔසවා ගන්නයි යන්නේ. ආමේන්. වැරදි දේවල් තුල ඉන්නවා නම් යමෙක් එයාව ඉක්මනින්ම හරවන එක අපේ යුතුයකම. ඒ මාර්ගය යන්නට එපා. ඔබ ස්වාමීන් වහන්සේ තුල ජීවිතය කැප කරන්න කියලා දෙන එක සාධාරණයි. ආමේන්. ඒගොල්ලන්ගේ ඉගැන්වීම් අනුව යන්න දෙන්න එපා. සමහරක් වැරදි ඉගැන්වීම් වල ඉන්නවා. ආමේන්. ඒ වලින් යන්න දෙන්න තුගලම වෙනස් කරන්න අපිට පුළුවන් නම් ලොකු දෙයක්. ඇයි? ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ යාට කියොත් යාට දැනෙනවා මම වැරදි තැන ඉන්නේ කියන එක. ඒක ප්‍රේමයෙන් යටහත් කීකරු යාට පෙන්නලා දෙන්න. එතකොට යාට ශුද්ධාත්මයන් වහන්සේ කියලා ස්පර්ශ කරොත් එයා දකින්නවා අනිය ආත්මයෙන් හිටපු පාස්ටර් මොකද වෙලා තියෙන්නේ කියලා. නේද? ඒකයි අපිට දැනගන්න ඕනේ. ඒකයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒක අපිට හැමතිස්සෙම පුරුදු වෙන්න. හලෙලුයා. අපි යමු ටිකක් මතේ පොතේ 1:17ට මෙතන අපි ඉන්න. මේ මතේ පොතේ 1 පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට අපි අතුල් වෙමු. 17 සහ 18. ආමේන්. බලමු ස්වාමීන් වහන්සේ අපිට මොකද්ද මේ විදිහට පැහැදිලිවම කතා කරන්න කියලා. ආමේන්. ආබ්‍රහම් පටන් දාවිද දක්වා සියලුම පරම්පරාව දස සතරක්ය. ආමේන්. ඊට පස්සේ බාබිලෝනියට ගෙන යාමේ පටන් ක්‍රිස්තුස් වහන්සේ දක්වා පරම්පරා දස සතරක්ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමේන් උපත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මව මරියා යෝසෙෆ්ට විවාහබස්දී සිටියේදී ඔවුන් එක්වෙන්ට පළමුවෙන් ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ගර්භණී වූ බව දැනගන්නා ලදී. ආමේන්. අපිට තියෙන ඊ타ත්ම වැදගත් දෙයක් තමයි සබාව. ආමේන්. සබාව දැනගන්න ඕන. අපි හැම කෙනෙක්ම මෙතන තියෙන යම ඔබට පෙන්නලා දෙනවා. ආමේන්. මොනවද? අපිව විවාහ බස් දීලා තියෙද්දී අපි විවාහ වෙන්න ප්‍රථමයෙන් අපිව ශුද්ධාත්මෙන් පූර්ණ කරලා තියෙන බව අපි දැනගන්න. ආමේන්. අපි යේසුස් වහන්සේ විවාහ වෙන්න යනවා. විවාහ වෙන්න ප්‍රථමයෙන් විවාහ බස් දීලා තියෙනවා දැන් අපිට. හැබැයි විවාහ බස් දීලා තියෙන නිසා අපි තුල ශුද්ධාත්මෙන් පූර්ණ වෙලා තියෙනවා. ආමේන්. ඒ නිසා යමෙක් වැරදි තැනක ඉන්නවනම් මම ඊට එතනදී ඔබට ආත්මික රහසක් කියලා දුන්නේ. වැරදි තැනක ඉන්නවනම් අපි යාට ශුද්ධාත්මෙන් පූර්ණ වෙලෙදී යාට ශුද්ධාත්මෙන් වාසය දෙන්න යේසුස් වහන්සේව හඳුන ගන්න. ආමේන්. හලෙලුයා. එයා ගර්භණීය වෙයි. ආමේන්. ගර්භණීය දෙවියන් වහන්සේ පිරිසිදු ගනිය. හලෙලුයා. ඉතින් ඒ තැනට ඔබට අයිතිය තියෙනවා ඉතින් කරන්න. ඔබ පුළුවන්කම ලබන්න හැම කෙනෙකුටම ඒ රහස කියලා දෙන්න. හලෙලුයා. ඒක අමතක කරන්න එපා. නැත්නම් යාට තර්ක විතර්ක වලට යන්න එපා. ඔයා වැරදි තැනක ඉන්නේ. ඒවා මේ ඔබ විසුද්ධාත්මයන් වහන්සේ ඔබ පැහැදිලිව ප්‍රේමයෙන් කතා කරයි. ඉක්මන් වෙලා කාටවත් අත තියන්නට යන්න එපා. කවුරු හරි ඔබට කිව්වොත් මට මත කියලා යාඥා කරන්න කියලා යන් අපේ සභාවට. සභාවේ අපි වැඩිමහල්ලා ඉන්නවා. අපේ දාසීන් වලට අත තියලා යාඥා කරන්න. ආමේන්. ඔගොල්ලෝ අන්තිමට ඒගලන්ගේ පව ඔගොල්ලෝ අරගෙන ආපම හොඳ සෙල්ලම් තියේ. ආමේන්. නේද? පිළිවෙන ජාමෙට හොඳ සෙල්ලම් කියන්නේ ඒගලන් ආපව ඇත්තු දාලවත් ඇද ගන්න බැරුව යනවා. ඊට පස්සේ කොහෙද යන්නේ කියලා අපම මාරේ යනවා මේ යනවා ඒ යනවා මොනවද කොහේ තාත්තේට ආස්කම් වැරදි ගැන්වීම් වලට වැරදි දේවල් පස්සේ අතන අරව වෙනවා මිය වෙන අතන බුදුමහා ලකුණු වෙනවා. ඒ නිසා හේත් සභාවක් තියෙන නිසා මම මෙහි යනවා මේ යනවා ඊට පස්සේ අන්තිමට හොයා ගන්නට බැරුව යනවා. ඒගලන් කවදා හරි පසු කාලවලදී ඉරිදරව් වෙන්නේ නැත්නම් ඒ වෙලාවේ ඉරිදරව් වෙයි නැත්නම් ස්වර්ගයේදී ඉරිදරව් වෙයි ස්වාමීන් වහන්සේට කැමති අයද කියලා.
හලෙලුයා. ඉතින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ බොහෝ තර්ක විතර්ක වලින් එනවා නම් යම් ඉන්දියරු අපි ප්‍රවේශම්ගෙමු ඒගොල්ලෝ මේ උපක්‍රම දාන්නේ වෙන කිසිම කාරණාවකට හින්දා නෙමෙයි ඒගොල්ලෝ මුදල් හොයන්නේ. දෙවියන් වහන්සේගේ ආලේපය, දෙවියන් වහන්සේගේ සේවය, දෙවියන් වහන්සේගේ දේවල් මුදල් හොයන පිණිස මේ ක්‍රම කරනවා. ඒකයි මිත්‍යා ඉගැන්වීම කිව්වේ. ආමේන්. ඉතින් අපි ආපහු තිමෝති පොතේ යමු. එතනදී අපි ආපහු ඉන්නේ. ආමේන්. ඒ වගේ ඉගලා මොනවාන සැබෑවෙන් නින්ව සිටින්නා වූ භක්තිවන්තකම ලාභයට මාර්ගයක් වේ සිතනා මිනිසයන් නිරන්තර තරංග උපදින්නේ මේ වගේ අය ඉන්නවා. ඒ නිසා මේ වචනේ අයින් කරන්නට බෑනේ. ආමේන්. ඒගොල්ලෝ මොනවද වෙලා තියෙන්නේ? ඊර්ෂ්‍යාද, විවාදද, අපහාසයද, නපුරුයි සිතමින් දූෂ්‍ය වුණු ඇති අය. අතරින් පදේ කියන්නේ. ආමේන්. ඒගොල්ලෝ දූෂ්‍ය වෙලා තියෙන එකලංගේ සිත. ඒ නිසා මේගොල්ලෝ ලාභය හොයාගන්න යන්නේ. හැමතිස්සෙම ගියාම ඉල්ලන්නෙම ඩුයි සල්ලි නැත්නම් යාඥා කරන්නේ මොනවා හරි දුන්නේ නැත්නම් අනේ මලානික වෙලා එන්නේ. ආමේ. ඇයි අපි වඳ ගෑවේ අපි ගියේ තෙල් ගහගෙනනේ අපි කොච්චර මාංශ වෙලාද ගියේ වාහනයක් කතා කරගෙන ගියේ. අපිට මෙච්චර පාඩුණා යාගේ ගෙදර ගිහිල්ලා ඉතින් ඉල්ලන්නේ හැමතිස්සෙම එනවනම් සල්ලි දෙන්න. පාස්ටර් කෙනෙක් ඔයගලගේ ගෙදරට එනවනම් සල්ලි ඉල්ලනවා නම් මම ඔබට කියනවා ගේ 4මයි මොක ගෙන්න ගන්න එපා. ආමේන්. ඒගලන්ට ආයුබෝවන් කියන්නත් එපා. ආයුෂ බොහෝ වේවානේ කියන්නේ. යේසු පිටන ලොකුම දෙයක්. ඒකවත් කියන්න එපා ආයුබෝවන් කියලාවත්. ඇයි? දෙවියන් වහන්සේගේ ඉන්දියාවපත් කරගන්නේ සල්ලි ඉල්ල ගන්න නෙමෙයි. දෙවියන් වහන්සේ දන්නවා යාට උදව් කරන්න. ආමේන්. ඉන්දියාව ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ උදෙසයි. දෙවියන් වහන්සේ දන්නවා ඔහුට අඳින්න පළඳින්න ජීවත් වෙන්න දෙන්න. ආමේන්. හලෙලුයා. දැන් උදාහරණයක් මම ගන්නවා ඔබ පසුව තියෙන දෙයක්. ආමේන්. ආමේන්. දත්පමණින් සතුට වෙන්න. අපි එතනට මෙයන්. දත්පමණින් සතුට වෙන්න. ආමේන්. දත්පමණින් සතුට වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්මය. මක්සාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත. එයින් අපට කිසිවක් ගෙනියන්නටවත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇතනම් ඒ සතුටු වන්නේ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේ. මේක හැම ඇදහිලිවන්තයෙක්ගේ ජීවිතය තුළ සේවකයෙක්ගේ පාලකවරයෙකුගේ ජීවිතය තුළ තිබිය යුතු දෙයක්. හැම දෙයක්ම තියෙන එකෙන් සතුටු වෙන්න. ආමේන්. කංගැත්තෝ තියෙන දෙයින් සතුටු වෙන්න. අනේ අරයට තියෙනවා මට නෑනේ. අරයට එහෙම තියෙනවා නෙස්සන් මට නෑනේ. අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේගේ ආත්මින් අපි අයින් වෙලා ඒක කරන්නේ. මිත්‍යාවක් අපි ඉන්නවා. අරයට තියෙනවා ඊස්වන් මට නැති. උන්වහන්සේ මොනවද මෙතනදී අපිට කරුණු තුනක් පැහැදිලි කරලා දුන්නා. මොනවද? තවද කෑම ඇඳීම අපට ඇතනම් ඒන් සතුටු වෙන්න. දෙවියන් වහන්සේ ඛණ්ඩ දෙනවා. අඳින්න දෙනවා. තව මොනවද අපිට ඕනේ ලාභේ? ඔගොල්ලෝ හිතන්නේ ඔගොල්ලෝ කාලා ඇඳලා දෙවියන් වහන්සේ ඔයගලගේ ලැජ්ජාවනේ මේ ශාරීරිය වහලා තියෙන තරක් තව වෙන ප්‍රීතියක් තියෙනවද? දැන් ඔගොල්ලෝ පොඩි දෙයක් උදාහරණයකට මම අරගෙන පෙන්නනවා. අද හරි විශ්වලෝ කතා කරන්නේ. ආමෙන්. උන්වහන්සේට ස්තුති වේවා. අද හික්මවීම වැඩිපුර දීලා තියෙනවා. ආමෙන්. ඔගොල්ලෝ හිතන්නේ ඔයගලන්ට කෑමයි අඳින්නයි දින්නට වැඩියෙන් මොනවා හරි ඔයගොල්ලෝ ළඟ තිබුණා. මොනවා හරි අරන් යන්න පුළුවන්ද මරණයට පස්සේ? බෑනේ. අයියෝ ස්වාමීනි මගේ ලක්ෂ 35 බැංකුවේ තියෙනවා. අයියෝ ස්වාමීනි මම මොනවද කියන්නේ? ග්‍රාමීය බැංකුනේ ගමේ දාලා තියෙන සල්ලි ග්‍රාමීය බැංකුව. අයියෝ ස්වාමීනි මෙහෙ ඇරිය බැංකුව මොනවද? NSB නේ. තවත් ඇරියා ශ්‍රී ලංකා මොනවද තවත් බැංකු දෙකක් ටික තියෙනවා. අනේ ස්වාමීනි එදා උපසල්ලි ටික මේ හම්බ කරලා දැන් ස්වාමීනි බැංකුවේ මම දැම්මා ඉතිරි කිරීමේ බැංකුවට දැම්මා. අනේ ස්වාමීනි දැන් නින්ද යද්දි මතක තියෙන්නේ ඉතුරු කරපු එක. ආමේන්. ස්වර්ගයට යන අදහස නැහැනේ ඉතුරු කරපු එක. ස්වාමීන් වහන්සේගේ වචනේ අපි සුළු කරන්න එපා. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේට දාගමු.
ඔය ඉතුරු කරන කිසි දෙයක් ගෙනියන්නට බෑ. ආමේන්. ඒක අපිට ඇති. හලෙලුයා. අපි කිසිවක් ගෙනාවේ නෑනේ. කිසිවක් ගෙනියන්නට බැරි නිසා අපිට එක දෙයක් ගෙනියන්න දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒ තමයි ධර්මිෂ්ඨකම ගැලවීම. ඒක අපේ ආත්මික ජීවිතයේ පමණයි තියෙන්නේ. වෙන ශරීරෙ කිසි දෙයක් අපිට අරගෙන යන්න බෑ. ශරීරයෙන් කරන කිසි දෙයක් අපිට අරගෙන යන්නට බෑ. යමෙක් ඔබ පොසතේ කවුරු හරි ඉන්නවනම් රැස් කරපු කෙනෙක් එයා හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්නේ. නිින්දට ගියත් ඉන්නේ. අනේ ස්වාමීනි ලක්ෂ 35 34ක් වෙයිද? ඒක 35 මාරක් වුණොත් හොඳයිනේ. අපි සල්ලි තියෙන උදවිය ගැන කියන්නේ මිනිස්සු ගැන බැවුම්කම් දෙන්න. ඔබට කෝටි 5ක් ඔබගේ බැංකුවේ තියෙනවනම් ස්වාමීනි ඇයි ගිය මාසේ මගේ ස්ථීර ගිණුමට කෝටි 5යි ලක්ෂයක් ආවේ නැත්තේ? බැංකුවේ ඇයට අමතක වුණාද මම මේක ඉදිරි ගිණුමක් දාලා තියෙන්නේ? ඇයි මගේ account එකට එකතු කරේ නැත්තේ? හෙට මම කෝල් කරනවා ස්වාමීනි කියලා තමයි නිදාගන්නේ. එයාගේ අඩුවීම ගැන එයා කනස්තරු වෙන්නේ. අපි දන්නේ නැහැ අපිට ගැළවීම අපට අඩු වෙනවයි කියලා. ඔබ මතක තියාගන්න මේ දේවල් නැසික වචනේ කියන එක අපිට රැස් කරපු කිසි දෙයක් ගෙනියන්නට බෑ. නමුත් ධනවන්ත ආශා ඇත්තෝ පරීක්ෂාවකම මල පතකද මනුෂ්‍යයන් නාස්තියේ විනාශයේ ගිල්වන්නා වූ අඥාන වූ ආන්තරාය සහිතක බොහෝ තෘෂ්ණාවල වැටෙන්නෝය. ආමේන්. දැන් වස්තු තෘෂ්ණාවට අපි ගියාම සේවයේදී ගැළවීමේදී අපේ සිත කොහේ හරි තියෙනවා නම් ඒක ඇවිල්ලා මහා භයංකාර දෙයක්. ආමේන්. ඉස්සෙල්ලාම මේ තෘෂ්ණාව කියන දේ අපේ ජීවිතයට ආපුවම ඔබ මතක තියාගන්න අපි සේවය කරයි යෝගම කරයි තෘෂ්ණාව කියන වචනේ ඇතුලේ තියෙන ගැප් අරන් තියෙනා දී අපේ ශරීරයට ඇතුළු වුණ ගමන් සුද්ධාත්මයන් වහන්සේ අපෙන් අයින් වෙලා යනවා. ආමේන්. ඒක අපිව ගෙනියලා පරීක්ෂාවට වැටෙන්න සලස්වනවා. ආමේන්. සුද්ධාත්මයන් වහන්සේ නපුරෙන් අපිව පරීක්ෂා කරන්නේ නැහෙනි. අපිව තෘෂ්ණාව නපුරු දේවල් වලට අපේ ශරීරය ගෙනියන්න පොළඹලා මේ මුදල් තියෙන නිසා අපි හැමදේම බදා ගන්න යනවා. ඉන්න නෝනව මතකත් නැහැ. හිටපු මහත්යත් මතක නැහැ. අන්තිමට කොහෙද යන්නේ මොනවද කරන්නේ නැහැ. ඔක්කොම තෘෂ්ණාවල් වලට වහල් වෙලා අන්තිමට සලමොන්ට වුණාට වඩා අන්තරා ජීවිතය ගත කරන්නට වෙනවා. ලෝකෙ හිටියව ප්‍රඥාවන්තී. තාම ලෝකෙ වෙන කෙනෙක් ඇවිල්ලා නැහැ. ලෝකෙ හිටියව ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාවන්තයා සලමොන්. ලියපු දේශනාකාර හිතෝපදේශයේ සලමොන්ගේ ගීතික කාටවත් හරිම අමාරුයි විග්‍රහ කරන්න. එච්චරටම ගැඹුරු ප්‍රඥාවක් ඔහුට තිබුණේ. හලෙලුයා. ඔහුගේ ප්‍රඥාවෙන් දේව මාලිගාව ඔහු හැදුවා. ආපහු නැහැ. ඒ වගේ මාලිගාවේ පූජාවල් කවුරුත් තාම පූජාවල කරලා නැහැ ඔහුගේ. ඒ වගේ සුද්ධාත්මයන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ආනුභාවය දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ බැසෙවිලා පුදුම දේවල් එතන සිද්ධ කරනවා මිනිස්සු සලමොන් කියන්නේ. සලමොන් පහු වෙනකොට ඔහු දන්නේ නැතුව ඔහු භාර්යාවන් විවාහ වෙලා හිටියා 700ක්. ඔහු දන්නේ නැහැ කොච්චර විවාහ වෙලා හිටියද කියලා. ඔහු පාරියදී හම්බුනාම ඔහුගෙන් ඇහුවේ ඔයා හරි ලස්සනයි ඇඟට හරි සනීපයක් දැනෙනවා. ඔයා දැක්කම හරි මිහිරියක් දැනෙනවා මට. ඔයාගේ නම මොකද්ද කියලා අපම මම තමයි රජතුමනි නම්බර් 89 කිව්වේ. එයා දන්නෙත් නැහැ. අනේ ඔයාගේ නම්බර් 89 මම හිතුවේ 250 කියලා. දන්නේ සල්මොන් දන්නේ. තෘෂ්ණාව වැඩි වෙලා සල්මොන් දන්නේ. එයාට මතක 799ත් 800ත් විතරයි. බැඳලා හිටපු අන්තිම දෙන්නව පොඩ්ඩක් මතක ඇති. ආමේන්. පළවෙනියවත් මතකයි ටිකක් කොහොම හරි. ඉස්සෙල්ලාම බැඳපු කෙනා. අර මැද භාගයේ කවුරුත් දන්නේ නැහැ තෘෂ්ණාව වැඩි වෙලා අඩුම තරමින් කියනවනේ සලමොන් දැනගෙන හිටියවක්වත් නැහැ. උපභාර්යාවන් කීයක් ඉන්නවද කියලා. කීයක් හිටියද? 300ක් හිටියා.
මම නම් ඇත්තටම කේන්ති ගිය වැඩක් උතන. මට හරියටම කේන්ති ගියා එක දැකලා මම දෙවියන් වහන්සේගෙන් ආව ස්වාමීන් වහන්සේ හරි කැත වැඩක් කරලා තියෙන කියලා. මේකට සමා වෙන්නලු ස්වාමීනි මම ඉතින් හිතුවා. ඇයි මේකෙන් එක ස්වාමීන් වහන්සේ ලියාගෙන සලමෝන් දන්නේ මේ පළවෙනි කෙනා දෙවෙනි කෙනා තුන්වෙනි කෙනා හතරවෙනි කෙනා පස්වෙනි කෙනා කියලා සලමෝන් ලිපෙත් නෑ වෙන කෙනෙක්ට ධම්මල ලිව්වා සලමෝන් භාර්යාවන් 700 උපභාර්යා 300 තිතේ කියලා ලියන්න කියලා. එකෙන් එක තෘෂ්ණාවේ දේවල් දෙවියන් වහන්සේ ලියාගෙන ඉන්නවා. ඇයි මම ඔක් කියන්නේ? ඒක මටත් ඔත පාඩමක් වුණා. ඔබගේ තෘෂ්ණාවෙන් කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේ ලියා ගන්නවා. ආමේන්. හලෙලුයා. ඉතින් ඔබ කල්පනාවෙන් ඔබගේ තෘෂ්ණාවෙන් ඇදගෙන යන දේවල් ගැන ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ තෘෂ්ණාවෙන් ඇදගෙන යන හැම දෙයක්ම මේ දවසේ මේ වෙලාවේ මේ අවස්ථාවේදී මගේ දියණිය, මගේ පුත්‍රයා, මගේ මේකරුවා, මගේ මේකාරිය මේ දේ කරගත්තයි කියලා ජීවනපති ඔබගේ නම දාලා දීලා තියෙනවා. ඕක මෙහිදී ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඔක රාශිගතවනේ තියෙන්නේ නේ. ආමේන්. යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් යන තැන තමයි ඔතනදී මාට්ටු වෙන්නේ අපිව. සලමුන්ගේ මාට්ටු නම් ජීවන පුතේ ලියලා තියෙනවා. ආස පොළොව පාව ගියත් මේ පොත පාව යන්නේ නැහැ කියනවනේ. ඒකේ කියලා තියෙනවා දෙවියන් වහන්සේ. ආමේන්. ඒ නිසා ඔබ ගොඩාක් පුරුදු වෙන්න පරීක්ෂාවට වැටෙන්නේ නැතුව ජීවිතයක් ගත කරන්නට. හලෙලුයා. දෙවියන් වහන්සේ කිව්වාදී අපි පැහැදිලි කරගමු. දෙවෙනි පරීක්ෂාව තමයි දෙවෙනි අපේ මිනිස්සුන්ට වැටෙන පරීක්ෂාව තමයි මොනවද? සාතන්ගේ අඥාන දේවල් වලට. ඌ මෝඩය. සාතන් ඥානවන්තෙක් නෙමෙයි. ඌ හරිය මෝඩය. මෝඩ අදහස් වලට යට වෙනවා කියලා. ආමේන්. ඉතින් අපි බොහෝ දේවල් වලට ආස වෙනවා. සාතන්ගේ පරීක්ෂාවට වැටිලා හලෙලුයා අපි මලපතවල් හොයාගෙන යනවා. මේ ධනවත් හින්ද අපි වැටෙන පල්ලේ දෙවෙනුම දේ තමයි. ආමේන්. අපි යනවා පරීක්ෂාවට පස්සේ පරීක්ෂාවට වැටිලා ආමේන් සාතන්ගේ උගුල් වලට හසු වෙනවා. ඉතින් සාතන්ගේ උගුල් වලට හසු වුණාට පස්සේ අතහැර ගන්න දැන් හැමතිස්සෙම වැටිලා. හැබැයි වැටිච්ච එක හැමතිස්සෙම කියන්නේ මොනවාද? මම ශුද්ධයි, මම ශුද්ධයි, මම ශුද්ධයි. ස්වාමීනි ඔබ ශුද්ධයි. ඔබ ජීවමාන යේසුනි ඔබ මට කරපු දේවල් මහත්ය ශුද්ධයි ශුද්ධයි කිව්වට තමාගේ අල්තාරයේ පාන එහෙම නැත්නම් ගිනි අඟුරු උඩ තමාගේ ජීවිතය දැල්වෙන්නේ නැමෙත. තමාගේ ආශාවන් උඩ තමා පූජාසනිය තියෙන්නේ. පූජාසනිය දැල්වෙන්නේ නැහැ. ඒ දුම යන්නේ නැහැ දෙවියන් වහන්සේට වෙන කෙනෙක් බාරගන්න. ඒ නිසා සාතන්ගේ උගුල් අපිට එන්න පුළුවන්. ආමේන්. ඔබගේ රාශිගත ඔබගේ ජීවිතේට කියලා බලන්න සාතන්ගේ උගුල් ඇවිල්ලාද කෑම ඇඳීමකට එහෙන් අපේ ජීවිතේ තියාගෙන ඉන්න දේවල් මොනවද? ආමේන්. කෑමත් ඇඳීමකට එහෙන් අපිට මොනවද තව තියෙන්න ඕනේ මේ පොළොවේ? ඛණ්ඩ දෙනවා නම් දෙවියන් වහන්සේ අඳින්න දෙනවා නම් තව මොනවද ඕනේ? මං කියන්නේ රැස් කරගන්න ඒවා හොඳයි හොඳ නැහැ කියලා. මං කියනවා හොඳයි. නෑ හොඳයි රැස් කරගන්න තියෙනවා. ඉඩම් ගන්න පුළුවන් එකක් ගන්න පුළුවන් 10ක් හරි ඔක්කොම ගන්න. නමුත් මතක තියාගන්න ඔබ ඉන්න ස්ථාවරය වෙනස් කරගන්නට යන්නට එපා. ආමේන්. හලෙලුයා. ඔබ අරගෙන දාන්න සල්ලි තියෙන නිසා අපරාධ නේද? දාන්න. එන්න අපෙන් ඉඩමක් ගන්න. මහරෙන් ඉඩමක් ගන්න, බෞද්ධයාගෙන් ඉඩමක් ගන්න, යාපනෙන් ඉඩමක් ගන්න. දැන් කියන අර කල්පිට තියෙන පොඩි පොඩි දූපත් මම කියලා දෙන හරියම ලස්සනයි. ඒ පැත්තේ පොඩි දූපතුකුත් ගන්න සල්ලි තියෙන නිසා. ආමේ ලස්සනයි. ඊළඟේ තමාටෝ ඒ ඉන්න පුළුවන්. නාල කවුරුත් නැහැනේ. මා දැන් මහලු වී කියලා ඉන්න පුළුවන්. ආමේ ගන්න ප්‍රශ්න නැහැ. නම් ඔබ ඉන්න ස්ථාවරයේ සුද්ධාත්මයන් වහන්සේ තුළ තියෙන ජීවිතය වෙනස් කරලා වෙන දේවල් වලට ඔබගේ සිත යොමු කරන්න දෙන්නට එපා. ආමේන්. හලෙලුයා. ඒවල තුන්වෙනිව අපි දකිනවා ඒ වගේ සල්ලි වලට අපි ආශා වෙලා ඒ වලට ලං වුණොත් අපිව විනාශ කරන්නට පුළුවන්. මෙතන තියෙනවා කරුණ තුන්වෙනි කරුණ තමයි අපව ආමේන් විපත්ති වලින් අපිව ගිල්ලන්න උත්සාහ කරනවා. හලෙලුයා. ඒ වස්තු තෘෂ්ණාව මෙතන කියනවා මක්ද වස්තු තෘෂ්ණාව සියලු ආකාරයේ නපුරේ මුලක්යේ සමාරුන් ඊට ආර්යවි ඇදහිල්ලෙන් මුලාව ගොස් බොහෝ වේදනාවලින් තමම ඇනගන්නෝය. ආමේන්. බොහෝ අවස්ථාවලදී මේ වස්තුවට ආශා වෙලා ගිහිලා තමා ගිහිලා ආමේන් ඒ
බොහෝ ගැඹුරුම සාතන්ගේ දේවල් වල බැහැලම ඉන්නවා කියලා. ආමේන්. හලෙලුයා. මම අපේ ලංකාවේ දේශපාලනය ගැන ආසම නැහැ කතා කරන්න. මම එක්තරා එක තැනක මම දැක්කා මේ දේශපාලන ලොකු කෙනෙක් ඒ විශාලම ගණිකා වෘත්තිය කරගෙන යනවා කියලා. මට දුක් වුණා රටේ දෙවියන් වහන්සේ පත් කරලා තියෙනවා අපේ රට ගෙනියන අය ලොකු බලවන්තයෝ. ඒ වගේ දියක් කරගෙන යන්න දෙවියන් වහන්සේ ප්‍රඥාවක් දුන්නද කියලා. නැහැ. නපුරු මුලා. එයා බැහැලා තිනවා ගැඹුරු වලක. ආමේන්. සමහර කලර කිතුණු වෙන්න ඔබයි මමයි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. අපිට මීටත් වඩා ගැඹුරු මුල් වල අපි ඉන්න පුළුවන් රහසිගතව. ආමේන්. සබාව පුරුදු වෙන්න ඕන රහසිගතව ඒ වගේ ගැඹුරු මුල් වල ඇත් එක්ක ආශ්‍රය කරලා එන්න පුළුවන් යේසුස් වහන්සේ ස්වයගෙන කියන අමාරු තැන්වලදී අපිත් එකලන්ට ආලිය වෙලා මේ රන් කඳක් දැක්කි කවදාකවත් සබාවේ දැක්කේ නේ වගේ අනිතුම් දැක්කේ කොණ්ඩේ කඩාගෙන ඉන්නවා කොණ්ඩේ ගොතාගෙන වෙලාගෙන ඉන්නවා සමහරක් අයට අයි කොට් ගහලා එන්න පුළුවන් අපෝ දැක්කේ හැමදාම සරණ විතර ඇදගෙන ඉන්නවා මේ ලස්සන මහත්තයාගේ හැඩරු අම්මි අවුකොට දාගෙන යනවා සොග්ලාස් දෙකක් දිවියනවා අපි කවුරු සොග්ලාස් දෙයක් දාන්නේ අම්මි සිත් දැක්ක ගමන් සිත වැටුණා වාසනාවේ දොර ඇරුණා අන්තිමට අමාරු වලක වැටිලා ඉන්නවා කාටවත් බෑ අද ගන්න මම්ම විනාශ වෙලා යනවා ආමේ ආලය වෙලා බොහෝ අය යන ගන්නවා සමහරක් අය කියනවා මගේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා හැබැයි දෙන්නම ස්වාමීන් වහන්සේට ස්තුති වේවා මම පිරිමි දරුවෙක් කියලා දෙන්න සිදුන්නේ නැහැ ඒ නිසා කෑන දරුවෝ දෙන්නෙක් ඉන්නේ ආමේන් මම නම් ස්වාමීන් වහන්සේ ඊළඟ ස්වාමිනී මොංග දෙවියන් වහන්සේ දාන්න දෙන්නෙක් හොයලා දෙන්න ලොකුණාම ඊට මොකෙක්වත් එපා නෑ ශ්‍රී ලංකාවේ භාගයක් මෙයාට දෙන්න අනේපා ආමේන් හලෙලුයා මියා සභාවල් 10ක් පාන අනේපා අනේ සභාවල් 10ක් තියෙදි මේ ගෑණිය බලා ගන්න බෑනේ මම දන්නවා කොහෙද යන්නේ මහත්යෝ කියලා අප පාස්වලේදී පාස්වල නේ අර සභාවේ මීටින් 10 දවස් 10කට කරලා ඉපම සතියේ දින දවස් 7යි මහත්යෝ හොයා ගන්නට බෑ ආමේන් මං හරි ආසයි දෙනිදා දෙවියන් වහන්සේත් එක්ක සතුටින් ජීවත් වෙන කෙනෙක් හම්බුණා නම් මොනවද මෙතන කිව්වේ මොනවද කෑමත් ඇඳීමත් තියෙනවා නම් praise the Lord ආමේන් ස්වාමිනිය ගැන මම සතුටු වෙනවා හලෙලුයා ආමේන් ඔයගලන්ගේ දෙමව්පියෝසෙන් ඔයගලන්ටත් කියනවා දෙවියන් වහන්සේට මෙහෙවර කරනවා නම් දෙවියන් වහන්සේට ඒ ඇයි කෑමත් ඇඳීමත් දීලා ඔයගලන්ගේ පුතාව දුව බලාගෙන ඉන්න කෙනෙක් හොයලා දෙන්න අතුරුදහන් කෙනෙක් හොයලා දෙන්න එපා අතුරුදහන් ආමේන් කොහොමද ගියානේ සේවීට ගියා සේවී ආලය වෙලා බොහෝ දේවල් සේවී කරමින් ඉන්නවා ආමේන් ඔබ වේදිනේදා දකින්න අය වේ කරගන්න කෝයාගේ මහත්තයා මගේ මහත්තයා පයිලට් නේ පයිලට් එයා කොයිද ශ්‍රී ලංකාවට එනවා ඇමරිකාවට යනවා ඇමරිකාවේ දවස් 3ක් ඉන්නවා ඊට පස්සේ ආපහු ෆ්ලයිට් එකකින් ඊට පහුවෙන්දානේ එයා ආපහු ශ්‍රී ලංකාවට එනවා ආපහු යනවා සන්ඩේ ෆ්ලයිට් එකේ යා හalleluya ප්‍රශංසා වේවා එයා සුඛාන මැදි තියාගෙන සෙනගාරගෙන යනවා අන්වස් ද්වාසා වුණ අරගෙන යනවා සුඛාන ගඩ සන්ඩේ සර්විස් එක උඩ එයා තියන්නේ තන්නේ ආමේන් ඊටත් වෙන්නේ වස්සෙක් හදාගත්තා නම් හalleluya ස්වාමීන් වහන්සේ ඔබගලගේ සමාදානිය නැති කරගෙන සල්ලි මොනවටද? ගැලවීම නැති කරගෙන මොන සේවයක්ද? ආමේන්. අපි මුලාව යන කාරණා මෙතන තියෙන්නේ. අපිට පොඩි දෙයක් නේ. සැබෑ ධනවත්කමන තියෙන්නේ. ඕක හරි සිම්පල් දෙයක් නේ ස්වාමීනි. පටපට ගාලා ඒක ඉවර කරලා ආමේන්. තිමෝතිට අවවාද කරන එකට පාස්ටර් කියන හොඳයිනේ කියන තැනක් අපිට එනවා. නේද? සිත අපි ඕවා දන්නවනේ කියලා. නෑ. අපි දැනගන්න ඕන තමයි දැනගන්නව දැන්. ඒක සාතන්ගේ මොනවද ඒකට පළවෙනිම සිද්ධ වුණේ කෑමත් ඇඳීමටත් වඩා වැඩි දේවල් රැස් කරගන්න ගියා සමහර වෙලාවට දෙවියන් වහන්සේට දෙන දේවල්වත් හරියට දෙන්නේ නැහැ මේ මුදලට ආශාවෙක් ඉන්න හැදරයි ආපුව අපිට දෙන්න අර දේවල් කරන්න අර අපේ ගෙදරට එහා පැත්තේ අල්ලපු ඉඩම එයා ආච්චිදෙන් මැරෙන්න ඉස්සර කිව්වා ඔයගොල්ලොත් මේ ඉඩම ගත්තා නම් හොඳයි මම මැරුණට පස්සේ අඩු ගානට දෙන්න පර්ච් එකක් ලක්ෂ එකමාරට යන්නේ මම 75000 ගානේ දෙන්න 75000 මේ වෙනවා අන්තිමට අරගෙන දවසක් ඇද්දේ ඔබගේ හුලං ගියා නම් ඔබ කෑම එදීම එන්නේ වෙලා තියෙන්නේ කන්නේ නෑ සමහරවිට ආමේන්
මම ඉස්සර දැක්කපොදි ජීවිතේට කුකුල් කකුල් කාලා තියෙනවද නෑනේ. නේද? අද මේ රැස් කරගන්න කියලා කඩේ වැඩිම ගණන් දැන් කුකුල් කකුල්. මම බැලුවා මේ මොකද්ද මේ සුපර් මාකට් එකේ කුකුල් කකුල් කියන්නේ කියලා. ගහන්න ගියාම බැලුවා ඊගේ බෙහෙත් තියනවලු දැන්. දැන් කකුල් කනවා දැන් මිනිස්සු. මේ හරකගේ මේ තාම හරක් හැමතෙර තාම දාලා නැත්තේ ඌරුව මොතල තියෙනවා. මොකද්ද මේ ලොකු රබර් කැලේ ගණන් දැන්. මේ උගේ දතුත් තම තාඩියක් කල්යදී පවුඩර් කරලා බොයි අපේ අය. මට හිතා ගන්න බෑ මේ කොහොමද උනේ කියලා. ආලේ වෙනා. මේ ඔයලා හරි මුරුදත් පවුඩර්ස් තියෙනවා. ඇයි? විටමින් E සහ B සහ D තියෙනවා. ඇයි අතන මඩ ගාපු ඉන්න. නේද ඔය තරක් එනවා කවදාද? ඔබ දන්නවද සාතන් මේ කාලවල කරගෙන යනවා තව අවුරුදු 15ක් විතර යන්නේ. අපිට එන්නේ ආහාර ඉන්දියා. අද ඔබ දන්නවද ගස් ලබුවට 10ක් කීයද කියලා ලංකාවේ දන්නවද ඔයගොල්ලෝ? ගස් ලබුවට 10ක් රුපියල් 450යි. ගස් ලබු ග්‍රෑමයන්ට 250 4500යි. ඇයි? ඒක තමයි බිත්තර ගස්. දැන් බිත්තර දැන් කාලයක් යද්දී ඒව නැතු වෙනවා අපේ රටට. හිටවන්න හිටෙව්ව ගාව කඩ නෑ එන්නේ. ජාපනත් වෙනස් කරලා දැන්නේ අපි දැක්කනේ අපි ආසයිනේ අපි බිත්තර කනවානේ අපි ඔක්කොම අපි ඉක්මනට යමු මේකට දෙවන්නස් මට කතා කරන්න ඉක්මනට දෙන්න. අපි බිත්තර කනවානේ කුකුල් ෆාම් එකේ කිකිලියෝ 10ක් ඉන්නවා. එක කුකුලෙක් නෑ. බිත්තර 10ක් එනවා. කුකුලෙක් නැතුව කිකිලියෝ 10ක් ඉන්නේ බිත්තර 10ක් එන්නේ කොහොමද? අපි කනවා බිත්තර විටමින් D සහ E F ඔක්කොම තියෙනවායි කියලා. හැබැයි කුකුලෙක්වත් නැහැ. දෙවියන් ආසේ මහපුතේ වෙනස් වෙලා. අපි හරි ආසාවෙන් කනවා නේද බිත්තර? අපි කවදාකවත් හිතුවද ඇයි මේ කුකුල් ෆාම් එකේ කුකුළු නැති කියලා? හිතලා නැහැ. උගන පැහැදිලි මම මේ කියන්නේ. තෘෂ්ණාව ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යව පව විනාශ කරන්න සාතන් ක්‍රමාදල ඉවරයි. නේද? ආමේන්. අපි ඒව ගැන හිතන්නේ අපි හැමදාම නිවුස් බලනවා. පණි අතන ගහ ගන්නවා මෙතන ගහ ගන්නවා අරවා මෙයන මෙතන කොලාල කරනවා අතන බෙල්ල කපනවා අතන හැප්පිලා මෙයන ඔක්කොම දන්නවා. අපි කවදාත් ආර්ථික කොමේදී හිතන්නේ නැහැ. ආමේන්. ඇයි බිග් ගස්ලා වල 10ක් රුපියල් 450ට පුරන්නේ අපේ ශ්‍රී ලංකාවේ. කවදාත් හිතන්නේ. හැබැයි ගන්න කෙනා දන්නවා මේ 60,000 හිටුවොත් තමයි ගස් ලබු ගන්න පුළුවන් අනිත් 60 වලින් හම්බෙන්නේ නැහැ කියලා. ගොවියනේ දන්නේ නේ. ගොවියා විහිදුවන්නේ බිත්තර වී ගන්න ඕන. බිත්තර වී නැත්නම් එයා හිටවන්නේ නැහැ. නිකන් විහිදුවන්නේ නැහැ පොළවේ. බිත්තර වී යට ඕනින් හිටවන්නේ. ඒකත් ගොවියෝ දන්නවා බිත්තර වී වෙන් කරගන්න. අපි දන්නේ නැහැ නේ. ඇයි කීටිද කුකුලෙක් නැතුව බිත්තර ආවේ කියලා අපිට අවස්ථාවක් නැහැ නේ. අපි ඔය කනවා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා කියලා. ඒ නිසා අපි පුරුදු වෙමු මෙතනදී අපි යමු කෑම ටික ඇඳීමක් ඇතනම් දෙවියන් වහන්සේට ස්තුති වේවා. නැත්නම් අපි අනගන්න තැන් එනවා බොහෝ. ඒ වෙලාවට අපේ ගැළවීම අපට අහිමි වෙන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. කී දින සතුටුද? එතකොට තෘෂ්ණාව ආපහු මේ කරුණ තුනට ගියාට පස්සේ අපි බොහෝ අවස්ථාවලදී දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. හලෙලූයා. අපි යමු යාකෝබ් පොතට උතනින් පොඩ්ඩක් ඉස්සරහට අපි යමු. ආමේන්. යාකෝබ් පොතට අපි පෙරලා ස්වාමීන් වහන්සේගෙන් අපි යමක් අපි දැනගන්නට යනවා. යාකෝබ් පොතේ අපි කියවමු අපි හැම කෙනෙක්ම පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සහ 15 නමුත් එක එක මිනිසයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්ලි පළගොනු ලබන කල්ලිද පරීක්ෂා කරනු ලබයි. එවිට තෘෂ්ණාව පිරසිතගත් කල්ලි පාපය බදන්නීය. පාපේද සම්පූර්ණ වූ කල්ලි මරණයට ගෙනියනු ලබයි. මරණීය පදින්නේ. ඉතින් අපේ ජීවිතේ මේක අපේ ජීවිතේ කොටා ගන්න තෘෂ්ණාවෙන් ඔබ කොහේ හෝ ඇදගෙන යන තැනක් තියනවාද? කාමයේ ඇවිල්ලා තෘෂ්ණාවෙන් මුදල ඇවිල්ලා තෘෂ්ණාවෙන් හැම තැනම අපේ ශරීරයට තෘෂ්ණාව එනවා. ආමේන්. රහසිගතව තෘෂ්ණාව අපිට එනවා පව් කරන්න.
මතක තියාගන්න පාපය උපද ගන්නයි යන්නේ කියලා. ආමේන්. ඒක පාපයේ ඉපදුණු ගමන පාපයත් එක්ක ස්වාමී යේසුස් වහන්සේගේ ගැලවීමට කවදාකවත් එකට යන්නේ නැහැ. එලහරකයි මීහරකයි කියොත් නොතන පාපයත් එක්ක සුද්ධාත්මයන් වහන්සේගේ කිසිම ගනුදෙනුවක් නැහැ. වෙන්වීමක් තියෙන්නේ උන්වහන්සේ වෙන් වෙනවා ටකස් ගාලා. වෙන් වුණු ගමන් එයාට සදාකාලික මරණය අත් වෙනවා. මේ අය නපුරු තෘෂ්ණාවෙන් සදාවල් තියාගෙන ඉන්න පුළුවන්, පාස්ටර් වෙන්න පුළුවන්, සේවකයෙක් වෙන්න පුළුවන්, දැහැලිවන්තයෙක් වෙන්න පුළුවන්, බලවත් පුදුමහා ලකුණු හාස්කම් කරන අය වෙන්න පුළුවන්. ප්‍රවේශම් වෙන්න කියන එකයි මම ඔබට දෙන්නේ දැන්වීම. ආමේන්. ඒ අය ළඟ තියෙන නපුරු ජීවිත, නපුරු ක්‍රම, ඒගලන්ට ලාභයක් උපද ගන්න ක්‍රමයක් සබාවක් පිටගෙන තියෙනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න. හalleluya. මම දැක්කා එක සභාවක එයාගේ අඳුරු ආත්මය එලවන්න එයාව වැළඳ ගන්නවා. හරි? වැළඳ ගැනීමේ ක්‍රමයක්. මිනිස්සුක්ම බලන් ඉන්න අත තියාගෙන එයා වැළඳගත්තු ක්‍රමය. ආමේන්. එහෙම තමයි අඳුරු ආත්මය අයින් කරන්න පුළුවන්. හග් එකක් දෙනවා, අමාරු හග් එකක් දෙනවා. ආමේන්. ඒක ලැජ්ජයි සභාවක වෙනවනම්. ඉතින් ඒ වගේ අද සාතන් කොළඹන ක්‍රම. ආමේන්. සමහර වෙලාවක උගල දකින්න ඇති මේ සමහර පාලකවරු කකුලෙන් යක්ෂයා වේදෝනවා. ආමේන්. පයින් ගහනවා. යා යේසුස්ගේ නාමයෙන් ඵලයන් කියලා. දෙවියන් වහන්සේ කිව්වා අත තියලා යාඥා කරන්න කියලා. කකුලට ආලේප කරේ නෑනේ. නෑ ශරීරෙම කියනවා. පයින් ගැවුවත් යකා යනවා. මේක පුදුම බිස්නස් එකක් අද සාතන් කරගෙන යන. ආමේන්. සභාවවල තියෙනවා. හalleluya. මොනවද? ලේන්සු වරගෙන ගසපොම ලක්ෂ ගණන් වැටෙනවා. ලේන්සු මෙම වැටෙනවද? සාතන්ගේ ක්‍රියාව. ආමේන්. අපි වෙන විදියට අපි හිතන නිසා අපිට මේ දේවල් සිද්ධ වෙන්නේ. බයියස් සංස්කෘතික දරුණාම හාස්කම් පස්සේ නෙමෙයි යන්න ඕනි. ස්වාමීන් වහන්සේ කැම ටිකක් දෙන්න. අපිට ඇඳුම් ටිකක් දෙන්න ජීවත් වෙන්න. ආමේන්. එදිනෙදා ජීවත් වෙන්න අපිට ක්‍රමයෙන් අපිට කියලා දෙන්න. ස්වාමීන් දවස් පතාව වහන්සේත් එක්ක අපේ ගමන ගෙනියන්නේ. වහන්සේ එන විට අපි ඔස්වා ගන්න සූදානම් කරන්නේ. ස්වාමීන් හදන්න පුළුවන්, කඩන්න පුළුවන්, අඹරන්න පුළුවන් දේවල් තියෙනවා නම් අරන් කඩලා අඹරලා අයින් කරන්න. වහන්සේට නුසුදුසු දෙයක් තියෙනවා නම් අයින් කරලා පෙන්නන්න කියලා. ආමේන්. හalleluya. දැන් ඔබට මම මේ විනාඩි 10ව පාත්තික ගන්නවා. අපි යමු ඉක්මනින්ම තවත් තැනකටම ඔබ අරගෙන යන්න යනවා. තා වැදගත් තැනකට ඔබ අරගෙන යන්නට යනවා. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න මේ ගෙනියන්න යනවා යන ඔබට පෙන්වන නිසා අපි මෙතන ඉඳලා ලබන පාර තිමෝති පොතේ අනිත් යන අපි බලන්න යනවා. ලබන සතියේ ඉඳලා අපි තිමෝතිස්ට අවවාදය ගැන අපි බලන්න යනවා. අයි කරලා ගමු. ඇයි අපිට මේ දේවල් උන්වහන්සේ අපිට මතක් කරලා දෙන්න හේතුවක්. අපි එක රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට යමු. අර එදා වගේ ඊයේ සතිය වගේ රෝම පොතත් එක්ක කෑ ගහන්න යන්න එපා කවුරු. ආමේන්. හalleluya. ඇයි අපිට මෙහෙම යන්න ඕනේ කියන එක අපි අද දවසේ බලලා ස්වාමීන් වහන්සේට අපි මුල් හදවතින් ස්තුති කරන්නට යනවා. ආමේන්. එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරය ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක්වට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවෙන් නිසා නුඹලාගේ ඉල්ලමින් එය නුඹලාගේ ආත්මික සේවය. අපි යමෙක් කියනවා නම් දෙවියන් වහන්සේට ඔබ ආත්මිකයි කියලා. ආත්මිකව සේවය කරනවායි කියලා ඔබගේ ශරීරය දෙවියන් වහන්සේට සුද්ධව පූජාව කරන්න. ආමේන්. දෙවියන් වහන්සේට සුද්ධව සේවය කරන්න ශරීරය පුරුදු කරගන්න. දෙවියන් වහන්සේට සුද්ධව ඒ ශරීරය ගිහිලා ස්වාමීන් වහන්සේට දෙන්න පුරුදු වෙන්න. හැම සතියෙම හැමදාම සභාවට යද්දී සභාවේ දේවල් රැස් වෙද්දී ඔබ ඉදරදී ඒක දෙවියන් වහන්සේට සුද්ධව තියන්න පුරුදු වෙන්න ශරීරය. දෙවියන් වහන්සේ කියන්නේ ඒක තමයි පළවෙනි සේවය. පළවෙනි සේවය නැතුව අනිත් සේවාවල් ඔක්කොම අනාගත සේවාව. ආමේන්. පළවෙනි සේවය නැති කරගෙන අනිත් සේවාවල් මොකටද අපිට?
කෑම ටිකක් ඇඳුමක් දීලා සුද්ධව ශරීරයක් තියාගෙන නැත්තම් ජීවමාන සුද්ධව දිව්‍යන් වහන්සේ පිළිගත හැකියි යාගයකට ඔප්පු කරන්න මගේ ජීවමාන ශරීරය කරගෙන නැත්තම් මට මොන ලාභයක්ද යන්න බෑ මේ ගමන. දැන් ඔබගොල්ලෝ හිතයි මම සුද්ධව ඉන්නේ ස්වාමීන් වහන්සේට සුද්ධව ජීවත් වෙන්නේ එහෙමයි කියලා අර ගිය සති මම පෙන්වුවේ දිව්‍යන් වහන්සේට මුළු සිතින් දිව්‍යන් වහන්සේගේ වැඩිමහල්ලට දෙගුණයක් දෙන්න කියලා. ආමේන්. මම කොටසක් එක්ක අද දවසේ මම ඔයගලන්ට මතක් කරලා දෙන්න යනවා. දැන් ඔබගේ ශාරීරිය සුද්ධ නම් පළුදු පින්න බෑනේ. නේද? පළුදු සුද්ධ ශාරීරිය තමයි දෙවියන් වහන්සේට පූජාසනෙ තියෙන්න පුළුවන්. දැන් මම යනවා එතනට. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මතක තියාගන්න. දැන් අපි යමු පරණ යුසුමට. ආමේන්. පරණ යුසුමේ මලාගේ පොතට අපි පෙරලා ගමු. මෙතන ඔබ ඉන්න මලාගේ පොතේ යමු පරණ යුසුමේ මලාගේ පොතේ දෙවියන් වහන්සේ මතේ පොතේ ඉස්සෙල්ලා තියෙන්නේ. ආමේන්. මලාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා 6 වෙනි පදේ. ශරීරය ගැන කතා කරන තැන ඒක භෞතිකව දෙවියන් වහන්සේ ඉදිරියේ තිබුණු තැන මෙතන පෙන්නනවා. මොනවද කියන්නේ? පුත්‍රය තමාගේ පියාට මෙහෙ කෙරේවා. තමාගේ ස්වාමියාට ගෞරවය කරති. එබැවින් මාගේ නාමය සුළු කරන පූජකේනි මම පියෙක් නම් මාගේ ගෞරවය කොහෙද කියලා අහනවා. හලෙලුයා. දෙවියන් වහන්සේ අහනවා හලෙලුයා තමාගේ පියාට ඔබ මෙහෙවර කරනවා නම් හලෙලුයා ඔබ තමාගේ පියාට මෙහෙවර කරනවා නම් මම ඔබගේ පියාණන් ආමේන් කෝ මට දෙන ගෞරවය කියලා අහනවා. හලෙලුයා. රෝම 12:1 එතන කියන එක තමයි කෝ මට ඒ ගෞරවය. ඒගොල්ලෝ කියනවා අහනවා ඒගොල්ලෝ මම ස්වාමීන් වහන්සේ නම් මා කරේ ඇති බය කොහෙද? මම දෙවියන් වහන්සේ නම් කෝ මට බය ඕගොල්ලෝ. ජීවමාන සුද්ධ යාගයක් කොට නැති ඇයි? කෝ බය? කෝ මට ඔයගොල්ලෝ තාත්තට ගෞරවය දෙනවනම් කෝ මට මම දෙවියන් වහන්සේ මම ඔයගලගේ පියාණන් කෝ මට ගෞරවය? කෝ මට බය? බයක් නැහැ. දීමනාව ඕනි, සේවය ඕනි, අර ඕනි, මියව ඕනි, ඉඩම් ඕනි, මුතු ඕනි, මණික් ඕනි, රත්තරන් ඕනි. අරව මේ ඕනි. තාත්තට ගෞරවයක් නැහැ. තාත්තට බයකුත් නැහැ. ඊට පස්සේ කියනවා ආමේන්. හලෙලුයා. ස්වාමීන් වහන්සේ නුඹලාගෙන් අසනසේක. අපි ඔබ වහන්සේගේ නාමයෙන් කුමකින් සුළු කළේද? නුඹලා අසන්නේ. සෙනග ඇවිල්ලා අහනවලු අපි ඔබ වහන්සේගේ නාමයෙන් අපි සුළු කරේ නෑ ස්වාමීන්. අපි මොනවද ස්වාමීන් වහන්සේට කරේ? එහෙම හිතන්න එපා. ඔබ වහන්සේ එහෙම කරන්න එපා. උන්වහන්සේ කියන මාගේ පූජාසනෙ පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන් නුඹලන් ජීවමාන සුද්ධෝ යාගය ආමේන්. ඒක ජීවමාන සුද්ධෝ රෝම 12:1 දෙන්න තියෙද්දි උඹලන්ගේ පූජාසනය අපවිත්‍ර කරගෙන උඹලන් අපවිත්‍ර කරගෙන හැබැයි සේවය ඕන අරක ඕන මේක ඕන ඔබට නමස්කාර කරලා ගැලවීම ඕන අපි ස්වර්ගයට ගෙනියන්න ඕන. නමුත් පූජාසනය අපවිත්‍ර වෙලා පූජාසනය කිලුට වෙලා ආමේන්. නුඹලන් අපවිත්‍ර ආහාර පූජාවල ඔප්පු කරනවා. මොනවද? දැන් ජීවමාන සුදු යාගයක් ඇතුළේ ශාරීරිය දෙන්න තියෙද්දි මොනවද ඒ දවස්වල දෙවියන් වහන්සේ මලාක් තුලින් කතා කරලා කියන්නේ නුඹලන් දෙවියන් වහන්සේගේ අල්තාරයේ මත ගෙනල්ලා පූජා කරපු සත්තු ආහාරයට ගිනි පූජාවක් කරපු සත්තු නුඹලන් ගෙනල්ලා තියෙන අය පෙන්නනවා උන්වහන්සේ මොනවද? ආමේන්. ඔබගේ එහෙත් අපි කුමකින් ඔබව අපවිත්‍ර කිරුමුදයි නුඹලා අසන්නේ ස්වාමීන් වහන්සේගේ මේසය සුළුයයි නුඹලා විසින් කීවෙන්නේ. නුඹලා පූජාවක් කොට අන්ධ වූ සතෙකු ඔප්පු කරන එකක් නපුරක් නෙවේද? කොර එකෙක්ද? ලෙඩ එකෙක්ද නුඹලා ඔප්පු කරන එකක් නපුරක් නෙවේද? එය නුඹේ ආණ්ඩුකාරයට ඔප්පු කරා පන්නේ ඔහු නුඹ කෙරෙහි ප්‍රසන්න වේවි කියලා. ආමේන්. ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේගේ අල්තාරේ නුඹලා ගෙනල්ලා ඔය පූජාසනය නැමැති ආත්මික පූජාසනය ඇවිල්ලා ලේඩු කොරව් අන්දුන් ගෙනල්ලා හාලෙලූයා ප්‍රශංසා වේවා කියනවා. ආමේන්.
තෘෂ්ණාවෙන් ඇදගෙන යන දේවල් ගෙනල්ලා හාලෙලූයා ප්‍රශංසා වේවා කියනවා. උන්වහන්සේ කියනවා ඒවා තමයි මට දුක. ඒවා තමයි දැන් මට දුක. උඹලා මම බොහෝ කොට ගත්ත වැඩට නුඹලා තාමත් ඉන්නේ ඕලින් ඇදගෙන යන ඒවා. තාමත් ඒ වලින් ඇදගෙන යන්නේ. මම කොහොමද උඩට ගෙනියන්නේ? තාම පුල්ලි ඇති සත්තුම පූජා කරනවා. දෙවියන් වහන්සේ මුළු සිතින් ඔබගේ පූජාසනේ හදලා දෙන්න කියදී භාගයට තමයි දෙන්නේ. භාගයට තමයි. දෙවියන් වහන්සේට දෙන්න කිව්වොත් භාගයට. සමහර කෙනෙක් හැමදාම කියනවා පාස්ටර් හැමදාම මුදල් ගැන කතා කරලා අපිට අහලා කන් රිදෙනවා කියලා. මම මේ පූජාසනේ ගැන කතා කරන දෙවියන් වහන්සේට ඔක්කොම මුළු සිතින් කරන්නේ. ඒකත් භාගයට කරන්නේ. සෙනග අහනවලු මේ කොහොමද වෙන්නේ කියලා උන්වහන්සේ කියනවා. ඔබ උදාහරණයක් ගන්න. මම ඔයගලන්ට පාටියට එන්න කියනවා. දැන් ඔයගලන්ට මේක තේරෙන්නේ නැහැ. මම ඔයගොල්ලෝ පාටියට එන්න කියනවා. ඔයගොල්ලෝ පාටියට එද්දි ඔයගොල්ලෝ හිතන්නේ මොනවද? පාස්ටර්ලා පාටියට එන්න කිව්වා අපිට. පාස්ටර් මොනවද අස? පාස්ටර් මොනවද නැති? කන්නාඩි දෙක හරියට පේන්නේ අන්දේ කවි බලන්න. අපි හොඳ කන්නාඩියක් කරන් දෙමු. ආමෙන්. පාස්ටර් උරුස්සන්නේ පොට්ට උරුස්ස තියෙන වෙලාව කියලා අපි හැමදාම අපි උරුස්සක් කරන් දෙමු. පාස්ටර් හැමදාම මොනවාද සුදු අර මගේ ආත්මික අපි ප්‍රශ්න පාට ෂර්ට් එක කරන් දෙමු. ඔබ හිතන්නේ වටිනා දෙයක් කරන් දෙන්නනේ. මෙතන දෙයන්ස් කියන්නේ කියන්නේ උඹ ගිහිල්ලා උඹගේ ආණ්ඩුකාරයට නරක් විච්ච සත්තු ගිහිල්ලා දුන්නා නම් එයා අපට ප්‍රසන්න වෙනවද කියලා අහනවා. වැරදි දේවල් කියලා ඔරලෝසුවක් දෙන්න කිව්වම පරණ අර මිල්ල කඩේ නැත අර සිංගර් රින්ගේ තියෙන යුරු එකේ ඔරලෝසුවක් කියලා දුන්නන පාස්ටර් අපි තෑග්ග දුන්නා කියලා මම සතුටු වෙයිද? පාස්ටර් අපි සේට් එකක් ගෙනා කියලා හොරගම් කරපු අර පාගට් එක ඉස්සර තියාගෙන දීෂි වුණු. නෑ වුණු දීෂිනේ. ඒ උරියකට 10ක් ෂර්ට් තියෙන්නේ. එකක් කරගෙන ආත සේට් එක කිනවා වැඩ දෙන්න ගන්න කියලා මම දන්නවා බංගර කියන්න තිබුණ 10ක් එකයි කියලා. හැමදේම ඒක තමයි උන්වහන්සේ අහන්නේ. ආණ්ඩුකාරයට බලන් ගිහිලා පුල්ලි එක එක ගිහිලා දුන්නොත් එයා ප්‍රසන්න වෙනවා. දෙවියන් වහන්සේට ඔබ ගෙනල්ලා දෙදි කොහොම දෙන්න ඕන? කොහොම දෙන්න ඕනද කියලා. උන්වහන්සේ කියන මේක කියවගෙන යන්න මම මගේ වාසස්ථානේ කොතනවත් මම බාරගන්නේ නැහැ කියලා කියනවා. මම කැමතිම නැහැ එයාට කියනවා. සමහරක් වෙලාවට අපි සේවයේදී මේ තිමෝතිට පෙන්නලා දෙනවා පාවල්තුමා තිමෝති මේ වගේ අය සමහරක් වෙලාවට හම්බෙන්න පුළුවන්. මිත්‍යා ගමන් මාර්ගවල යන අය ඉන්න පුළුවන්. තෘෂ්ණාවෙන් ඇදගෙන යන අය ඉන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ විමසිලිවන්ත වෙන්න. ආමෙන්. ඒ වගේම අපි රෝම පොතේ 12 දැක්කා. උන්වහන්සේට හරියට පූජා කරන කෙනෙක් කරගන්න. ඔබගේ ජීවිතයේ උන්වහන්සේට පිළිගත හැකි ආගයක්ද තියෙන්නේ? අපි ආසනේ සමහරකු වෙලා බලනවා නිකන් මටත් ඒ සමහරකු වෙලා බලන හොඳට නිදාගෙන ඉඳලා නැගිටලා මෙහෙම හැරිලා බලනවා මූලික වෙලා පෙන්නේ නැන්ද පාස්ටර් කියලා. අපි එකත් වෙලා වාස්ත අඹරනවා තියාගෙන අපි නෑ ඔබලම අඹරන්නේ නෑ ඔබලම පොඩි කරනවා දෙවියන් වහන්සේ ස්වර්ගෙට ගෙනියන්න. ඒකයි එන්නේ. මමත් ආසයි විනාඩි 15ක් දේශනා කරලා බලන්න අරින්න. මම ආස නැද්ද? දෙවියන් වහන්සේ ආසය ඔබලම ස්වර්ගෙට ගෙනියන්න. අපි පිළිගත්තු පූජාව ඔබලම තියෙනවද? සමහරකට හාලෙලූයා කියන්නේ කියද්දී හාලෙලූයා කියන හරියට කියන්නේ හාලෙලූයා නිකන් නිදියේ රෑ මොනවා ගේම් ගහලාද දන්නේ. මම හිතා ඩබල් ගේම් ගහලා ඇත්තේ. ආමේ අන්දින්දයි කණ්ඩායම් දුන්නා නම් ඇතිනේ අනුන් ගැන වැඩි හොයන්න ඕනේ දෙවන්නස කැමති නේ සභාවට ගියේ ඕනේ කෙනෙක් කතා කරලා ආත්මෙ පිරව උදේට එන්න කියලා අහවද ඔබ මෙහි නිදිමත නේ ආත්මෙ පිරලා කතා කරා යාප්ඥාන කරා ආවද දැන් මේ නිදි ඒ ආත්ක පාන්දර 2 3 වෙනකම් කතා කරනවා ආවද ආවන මේ පුටු ඊට නැහැනේ නේ ඔබ උන්වහන්සේ ඔබට කණ්ඩ දෙනවා නම් අඳින්න දෙනවා නම් උන්වහන්සේට වෙලාවට අඩුතර වෙලාවටවත් දෙන්න අමාරුයිනේ. හිතන්නකොනේ. අද මම තරක් වුණා. බාන්න දෙවියන් වහන්සේ කොච්චරද කියලානේ. ආමේ. අපි දෙවියන් වහන්සේට දෙනදී පූජාව හරියට දෙන්න. එදා සත්තුන්ව පූජා කරලා දැන් අවසන් කරන්න යන්නේ හොඳට හොකන් දෙන්න. එදා සත්තුන්ව පූජා කරලා
ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ මේ මණ්ඩපයේ ඉදිරියේ උතුම් පූජකයා පූජා කරලා ඒ වලින් ගිනි අඟුරු වලින් දැවිලා යන තුම ස්වර්ගයේ ඉඳලා දෙවියන් වහන්සේ යාගේ නාසයට ගියා මේක දැරලා අක්කාල පොළවේ දිහා බලලා මොකද ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ නේ උතුම් පූජකයානේ ලේවිස්වේ. හරි මම කමක්. ඒකයි කරේ. ඒක තමයි එතන තියෙන සමග කිරීම උනේ. ආමේ ඒ සතා මරලා පූජාසනිය අතර ගිනි පූජාවෙන් එයාට කමාව දුන්න දෙවියන් වහන්සේ. අද මොනවද උන්වහන්සේ කිව්වේ? රෝම 12 මම උන්වහන්සේට පිළිගත හැකි වූ අපි ආපහු යමු රෝම පොතට පිළිගත හැකි වූ යාගය. ආමෙන්. පිළිගත හැකි වූ යාගය. අපේ ජීවිතේ පිළිගත හැකි වූ යාගයද තියෙන්නේ. ආමෙන්. එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරය ජීවමානව ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ ගිනි පූජාව පූජා කරන්න. එමෙනි කිවි ගිනි පූජාව යාග කරන්න. එදා වගේ අපි පුල්ලි සත්තු ගෙනල්ලා පූජා කරන දෙවියන් වහන්සේ. කොරවුන් අන්තිම අර කාටද දෙන්නේ කොහෙද යන්නේ සභාවට. ඉතින් සෙනසුරාදා රැය ඉඳලා මතක් කරනවා මොනවද කරන්නේ? අර අපිටවත් කැමරාවක් ගන්න බැරි කොරෙක් ඉන්නවා. උඹ ගිහලා දෙමු දෙවියන් වහන්සේට. ඉතින් සාක්කු අත ගාලා බලන පොඩ්ඩිම කාසිය සෙන්ටි සිමික ගෙනලා දාන්න. ගණන් කරද්දී සෙන්ටි සිමියව තියෙනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ මුළු වලින් දෙන්න කියලා නේ. මුළු සිතින් දෙන්න කිව්වේ. කැමති නෑ. දෙන්න. නේද? දෙවියන්වහන්සේ කොටස වෙන් කරන්න කිව්වේ සෙනසුරා අන්ධයයි පාස්ටර් පොට්ටයි කන්නඩි දාගෙන ඉන්න අපි අන්ධ විදියට වැඩි කරමු. මතක තියාගන්න අතනදී උන්වහන්සේ අල්ල ගන්නවා. ආමෙන්. අනිවාර්යයෙන්. අන්ධයි. අපි අන්ධ වෙලා තියෙන්නේ. ආස නැහැ. ඇයි අපි කොහෙද දෙගෙන යන්නේ? තෘෂ්ණාවෙන්. දෙන්න දෙවියන් වහන්සේට කැමති නැහැ ඉතල වෙලා. මෙතන කියන මුළු යාගය. දැන් මම ඔයගලන්ට කියලා අවසන් කරන්න යන්නේ. මිහන්න යාගය පූජා කරපුවම ඒ කාලේදී ඒ සුවඳ දෙවියන් වහන්සේට ගියා වගේ දැන් ආත්මිකව මෙතන දෙවියන් වහන්සේ පාවිච්චිම පෙන්නලා දෙනවා. තිමෝති ගන්න අය ස්වාමීන් වහන්සේට හොඳට පූජාසින් කියන්න පුළුවන් අය වෙන්න. ස්වාමීන් වහන්සේට ඒ හරියට ගමනක් යන අයව ගන්න. ජීවිතේ ආමෙන්. අනාගත වාක්‍ය කියනුන ගන්න එපා. හරි ගමනක් යනුන තෝරලා ගන්න. ඒ අය දෙවියන් වහන්සේට පූජාසනයක් කරනවා. මොනවද මේ පූජාසනේ? අපි එතනට යමු. මොනවද? බයිබලයේ ක්‍රියා දෙකේ කියනවා සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න බැසෑවන. පළවෙනිම දුන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ගින්න ඇවරුණු අපේ ජීවිතේ අපේ ශරීරයේ ස්වාමීන් වහන්සේට පූජාසනයක් වෙනවා. ආමෙන්. හලෙලූයා. ඒ පූජාසනේ තමයි අපේ ජීවමාන යාගයක් කොට උප කරන්න කියන්නේ. මේකයි ඕනේ අපේ ජීවිතේට සුද්ධාත්මයන් වහන්සේ අපේ ශරීරය පුදුසලා පූජාසනිය මත දෙවියන් වහන්සේට දෙන්න. ඒක තමයි මෙතන කියන්නේ සුද්ධ යාගයක් ජීවමානව සුද්ධව දෙවියන් වහන්සේට දෙන්න කියලා. ඒක ගැන දෙවියන් වහන්සේ කියන්නේ ඒක ප්‍රථමයෙන් මට පෙන්නලා දෙන්න කියලා. ආමෙන්. අපි බොහෝ දේවල් කරනවා බොහෝ දේවල් හොයාගෙන බොහෝ සභාවල් ලෝකේ තියෙන හොයාගෙන යන්න බඩ පුළුවන් ඉන්ටර්නෙට් එකේ Zoom එකකින් සමහරකට කතා කරලා කියලා මම Zoom එකේ ආඥාව කියනවා බොහොම හොඳයි. ඒක නම් ජීවිත හොයලා බලන්න. ඒ සේවකයන්ගේ ජීවිත ගැන හොයලා බලන්න. ඔබ කතා කරන බහඬ අහන එයාගේ නියමයි ඩොක් මරු මසුරන් කියලා කියයි ඔයගොල්ලෝ. මරු දේශනා බොහොම හොඳයි. එයා ගැන හොයලා බලන්න. එයා මොනවද මේ කරන්න යන්නේ කතන්දරේ කියලා බලන්න. හලෙලුයා. නෑ අත තියපු ගාව මිස් වෙනවා. හොයලා බලන්න යා කොහෙද ඉන්නේ කියලා. ආමේන්. ස්වාමීන් වහන්සේ පිළිගත්තු යාගයක් ඔබ ඉන්නවද? ඒ අය ඉන්නවද? මේ සභාවේ ඔබගේ පාලකවරු එහෙම ඉන්නවද? හොයලා බලන්න. අනේ නැත්තම් ආයුබෝවන් පාස්ටර් අපි මාරු අන්නද බන්න. පැත්ත බලාගෙන ඉන්නවා. මම කියනවා ඒ පාස්ටර් පාල් පොරේ යා සේවයක් නෙමෙයි දෙවියන් වහන්සේට පිළිගත් යාගයක් නෙමෙයි කරන්නේ. ඩබල් ගේම් ගන්න. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ සෙනග නෙමෙයි වැදගත් වෙන්නේ. උන්වහන්සේ තෝරාගන්නේ හොසවා ගන්නයි ඕනේ. ඒකටයි සුදුසු වෙන්න ඕනේ අපි. අපි දෙවියන් වහන්සේට සුද්ධ පූජාවක් කරමු. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට කැමති අය වෙමු. දෙවියන් වහන්සේ ප්‍රසන්නයි අපිට. අපි උන්වහන්සේට ප්‍රසන්න වෙමු. ආමෙන්. තාවතුමා තිමෝතිට මේවා තමයි අනුශාසනා දෙන්නේ. අපේ ජීවිතේ දවසේ වටිනවා.
Amen. Apa negatif? Apa negatif? Am Swamini. Apa pada me අවවාද වලින් අපි කොහෙද ඉන්නේ? Amen. ධනවත් ආශායත්ව පරීක්ෂාවටද මලපතටද මනුෂ්‍යයන් නාස්තියෙන් විනාශය ගිල්වන්නා වූ අඥාන වූ ආන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවල වැටෙන්නෝය. මක්සාද? ආමේන්. ඒක තිමෝති 6 මම කියවගෙන යන්නේ. ආමේන්. 10 වෙනි පද කියන මක්සාද වස්තු තෘෂ්ණාවට සියලු ආකාර නපුරේ මුලක්ේ සමහරු ඊට ආලේවි ඇදහිල්ලේ මුලාව ගොස් බොහෝ වේදනාවලින් සමුමැන ගන්නවා. අපි සමහරක් වෙලාවට මේක දැනගෙන අපේ ජීවිතේ බොහෝ ගැඹුරු මාඩවලවල් වල ඇනිලා ඇති. සමාව දෙන්න සමාව ගන්නත් කැමති නැහැ. තර්ක විතර්ක වලින් අපි ඉන්නවා ඇති. අපි හරි කියන තැන් වල ඉන්නවා ඇති. නමුත් අපේ ජීවිතය ඇතුලේ බොහෝ තෘෂ්ණාවලින් අපි ඇදගෙන යනවා ඇති. මේක දන්නේ දෙවියන් වහන්සේ විතරයි. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ අපිට බලන්න කම්පා කරන්න. අපේ ආසාව වහන්සේට එක්ක සොවා ගැනීමට එකතු වීම. ආබ්‍රාහම් ඊසාක් යාකෝබ්ද වහන්සේ සොවා ගන්න තීරණය කරා. මොහොගේ ජීවිත වහන්සේ වෙනස් කරා. අපවත් වෙනස් කරන්න ස්වාමීනි. ඔබට ඕන ආකාරයට වෙනස් කරන්න. ආබ්‍රාහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ, යාකෝබ්ගේ දෙවියන් වහන්සේ කියලා ලියලා තියෙනවා. ඔබ මගේ දෙවියන් වහන්සේමයි. වෙන කාගෙන් මාව ගෙනියන්නේ. මාව ගෙනියන්න බගින් මොරට ස්වාමීනි. මම ආලෝක කරන්න. මට අද දවසේ ඒ තිමෝති තුලින් වහන්සේ ප්‍රදර්ශන වුණු දේවල් ගැන මෙනෙහි කරන්න. මගේ ජීවිතය වෙනස් කරන්න. ස්පර්ශ කරන්න.